කේත ක්‍රමයක්. ඊට පස්සේ පුතේ අපි කතා කරා EBCDIC සහ Unicode කියලා. ඇත්තටම EBCDIC සහ Unicode ගැන තාම අපි වැඩිපුර කතා කරේ නැහැ. හැබැයි අපි BCD සහ ASCII කේත ක්‍රම පිළිබඳව කතා කරා. එතකොට පුතේ මතක තියාගන්න ඕනේ BCD කියලා කියන්නේ දැන් මම ආයෙ පොඩ්ඩක් මතක් කරන්නම්. BCD කේත ක්‍රමයේදී වෙන්නේ එක අගයක් එයා නිරූපණය කරනවා බිටු කීයකින්ද? ද BCD එකේදී බිටු 4කින්. ඔව්. ඔව් බිටු 4කින් පුතේ BCD වලට අගයන් කීයක් නිරූපණය කරන්න පුළුවන්ද? බිටු 4කින් BCD වලට අගයන් කීයක් නිරූපණය කරන්න පුළුවන්ද? 16ක්. ඔව්. එනේ දෙක වැඩි කිරීම. ඔව් දෙක වැඩි කිරීම. දෙක වැඩි කිරීම. දෙක කියන ප්‍රමාණයක් අගයන් 16ක් නිරූපණය කරන්න පුළුවන්. නමුත් BCD වලදී අගයන් නිරූපණය කරන්නේ කීයේ ඉඳන් කීය දක්වා පමණයිද? 0.9. 0.9. ඔව්. උතර 0.9 දක්වා මේ තනි ඉලක්කම් ටික විතරයි BCD වලට නිරූපණය කරන්න පුළුවන්. ඔක මතක තියාගන්න ඕනේ. උතර අපි කිසියම් සංඛ්‍යාවක් කිව්වොත් BCD වලින් දක්වන්න කියලා අපි කරන්නේ එක් අගය බිටු 4 බැගින් ලියනවා. හරි ඔක මතක තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි කතා කරා ASCII කියලා කේත ක්‍රමයක්. ASCII කේත ක්‍රමයේදී පුතේ එක අකුරක් නිරූපණය කරන්න එයා භාවිතා කරනවා බිටු 7ක්. ASCII වලදී එක අගයක් එන්න එක අකුරක් අගයක් නිරූපණය කිරීම සඳහා වැරදි එළියෝනේ. එයා භාවිතා කරනවා බිට්ස් 7ක්. බිටු 7ක් භාවිතා කරනවා. එතකොට මේ බිටු 7ක් භාවිතයෙන් ඔක්කොම අගයන් කීයක් ලියන්න පුළුවන්ද? 128. 128ක්. ඔව්. එයාට ලියන්න පුළුවන් ඇත්තටම බිඳුවේ සිට 127 දක්වා. බිඳුවේ ඉඳලා 127 දක්වා. එතකොට මම කිව්වා කැපිටල් A අකුර නිරූපණය කරන අගය කීයද කියලා. මම ඔයාලට කිව්වා කැපිටල් A අකුර නිරූපණය කරන ඔව් කැපිටල් A අකුර නිරූපණය කරන්න පුතේ 65න් හැමෝම මෙන්න මේ අගය මතක තියාගන්න ඕනේ. ASCII කේත ක්‍රමයේදී කැපිටල් A අකුර නිරූපණය කරන්නේ 65 කියන අගයෙන්. එතකොට 65 ද්විමය කරාට පස්සේ තමයි පුතේ පරිගණකය ඒ කියන්නේ A අකුරේ ASCII අගය කියලා කියන්නේ. දැන් පරිගණකය A කියන අකුර තේරුම් ගන්නේ 65 කියන සංඛ්‍යාව ද්විමය බවට පත් කරාට පස්සේ. උතර 65 ද්විමය කරාම පුතේ උත්තරයක් එනවා 1.5 කියලා. 65 ද්විමය කරාම පුතේ උත්තරයක් එනවා 1.51. ඉතින් 65 දෙකෙන් බෙදාගෙන ගිහිල්ලා ඉතුරු වගයන් යට ඉඳන් උඩට ලිව්වම ඔන්න ඔය උත්තරේ එන්නේ. එතන ඇහුවොත් ASCII කේතයේ හරි ASCII කේතයට අනුව A හි ASCII අගය A කියන අකුරේ කැපිටල් A අකුරේ ASCII අගය ඇහුවොත් ලියන්න ඕනේ 1.51. 65 නෙවෙයි. හැබැයි ගාන හදාගන්න 65 මතක තියාගෙන ඉන්න ඕනේ. අතර ASCII කේත ක්‍රමයේදී පුතේ C අකුරේ දශමය අගය මොකක්ද? ASCII කේතයට අනුව C අකුරේ දශමය අගය 67. 67. ඔව් A අකුරේ 65, B 66, C 67. ඒතර 67 කියන එක ද්විමය කරාම තමයි C කියන අකුර පරිගණකය හඳුනා ගන්න. 67 කියන එක ද්විමය කරාම. එතන 67 ද්විමය කරාම දෙනවා. මෙතන මේ 64යි මම ඔය ලියන්නේ. ඔන්න ඔහොම අගයක්. මෙතනදී 2.0 2.1 2.2 2.3 2.4 2.5 2.6 කියන 64යි. මේ මුලින්ම තියෙන එකෙන් 64ක් එන්නේ. මෙතනින් එනවා 3ක් 67යි කියලා අගයක් එනවා. හරි. ඔය දැන් අපිට පරිගණකයේ තේරුම් ගන්න විදිය. C අකුර තේරුම් ගන්න ওই විදියට. උතර පේපර් එකේදී ආගෙන් ආවි C අකුර තේරුම් ගන්න මෙන්න මේ විදියට නම් 1.5යි 1.4යි 1.1 නම් M අකුරේ ASCII කේතය වන්නේ කියලා. එතකොට ඔයා බලන්න C අකුරේ 1.4යි 1.1. ඒ කියන්නේ ඔයා මේක දශමය කරාම උත්තරයක් එනවා 67. එතකොට දශමය කර ඉන්න ඕනේ නැහැ. දැන් අපි දන්නවා නම් A වලගේ 65 කියලා B 66 C 67. එහෙනම් බලන්න M අකුරේ ASCII අගය කීයද කියලා. මුලින් දශමය අගය හොයාගන්නවා. උදේ A B C D F G I J K L M කියලා බලලා හදාගෙන යනවා. A 65 B 66 C 67 D 68 ඔය විදිහට M අකුරේ කීයද?
හරිද? m අකුරේ s කියාගයක් යම් ආව නම් ඒක ද්විමය කරන්න. එතකොට අන්න m අකුරට දාලා නිවැරදි s ක කේතය අපිට ලැබෙනවා. ද්විමය කරාම. ඔය වගේම මම කිව්වා capital A අකුරේ s ක කේතන දශමයගය. ද්විමය කළා නේ මම දශමයගය 97 97. capital A අකුරේ පුතේ 97. ඒක මතක තියාගන්නත් ඕනේ. උතර 97 ද්විමය කරාම තමයි capital A සර් අකුර සිම්පල් A කියන්නේ sorry simple A මම වරදුනා simple A මම simple A ලියුවේ capital කියලා. simple A අකුරේ දශමයගය 97. උතර 97 ද්විමය කරාම තමයි පුතේ simple A අකුර පරිගණකය හඳුනගන්න. ASCII කේතය අනුව හොඳේ. පේපර් එකේ කියනවා ASCII වලින් ලියන්න BCD වලින් ලියන්න එහෙම කියලා. ඔය කේත ක්‍රම දෙකෙන් විතරයි පුතේ ගණන් හදන්න ඉන්නේ. උතර මම ගිය සතියේ කිව්වා ICT කියන වචනයට අදාළ ASCII කේතය ලියන්න කියලා. ICT. උතර ICT වලට ASCII කේතය ලිව්වද? මම ගිය සතියේ එහෙම කිව්වනේ නේ. කිව්වේ නැද්ද? පුතේ මම ගිය සතියේ ඔව් කිව්වා ටියුට් එක කියන එක ඒතර කවුරු හරි මගේ දුවෙක් ඇහුවා රිච්මන්ඩ් කියලා වචනයක් කියලා කරගෙන ඒකටත් ඕනද කියලා. මම කිව්වා ඒකට ඕනේ නෑ. ICT එකට ඕන කියලා ලියන්න. අතන ICT දැන් අපි දන්නවා A අකුරේ 65. A 65 නම් B 66. ඔය විදිහට I අකුර බලන්න පුතේ. කීයද I අකුරට ආපු වගේ? කවුරුත් හදුවේ නැද්ද? මම නිකන් කියන අගය ටික විතරක්. දැන් බලන්න A අකුරට පුතේ A B C D අයි 73 F G H I J K L M N O P I ඉවරනානේ A B C D E F G H I J ආවේ 10යි මේ 10යි නේ ආවේ දැන් 65ට 10යි නේ ආවේ නේ ඔව් අයි 10 නේ 9යි ආවේ 9යි දැන් 65ට 9ක් එකතු කරලා හරියන්නේ නැහැ එතකොට එන්නේ 74ක් මම 65ට එකතු කරන්න ඕනේ නම් 8ක් එකක් අඩු වෙයි මම ඒ ගිය සතියේ කිව්වා උතන මතක තියාගන්න ඕන පුතේ දැන් මෙන්න A B C D E F G H I ඔන්න 9 ආවේ උතන බලනවා ඒ කියන්නේ 65 66 67 68 69 70 71 72 73 මේ 73යි එන්නේ හරි අගේ එකතු කරලා හරියන්නේ නැහැ නේ එකක් අඩු කරන්න ඕන දැන් I වලට දාලා අගේ පුතේ 73යි 73යි C වලට දාලා අගේ ඒක හැමෝම දන්නවා 67 අපි C වලට දාලා අගේ ලියාගමු 67 T වලට දාලා අගේ 84 ඔව් T වලට දාලා අගේ 84 එන්නේ එතකොටත් බලන්න ඕන පුතේ ඔන්න A B C D E F G H I J K L M N O P Q R S T 20ක් ආවේ හරි 5 4ක් 20ක් ආවා එතකොට 65 ඒ 65 නේ 65ට 20ක් එකතු කරලා හරියන්නේ නැහැ එතකොට එන 85ක් වෙනවා අර එකක් අඩු වෙන එකතු කරන්න ඕනේ එහෙම එකතු කරනවා නම් එතකොට එන්නේ 84 දැන් අර කිව්ව පුතා හරි 84 දැන් මේ ටික පුතේ මොනව කරන්න ඕනද ද්විමය බවට පත් කරන්න ඕනේ ඔන්න 73 ද්විමය කරාම උත්තරයක් එනවා මොකද පුතේ ආපු උත්තරේ මෙතන 64 මේක නෙවෙයි උත්තරේ හොඳ මම මේ නිකන් ලියන්නේ අපි දැන් මෙතන ඔන්න 65 නේ 65 දැන් එනනේ 73 නේ එන්න ඕනේ 73 නම් අපි තව මේ 8ක් එකතු කරමු 8ක් නේ මෙතන එකක් එතකොට 64යි 8යි 72 හරි 73යි මෙන්න මෙහෙම උත්තරයක් එන්න ඕනේ හරිනේ මේකනේ මේක තමයි 73 යගේ 67 යගේ අපි අවුරුදු දන්නවා ලේසියෙන් අපිට ඒක හොයාගන්න පුළුවන් 64යි 67 1.4යි 1 මෙහෙම වෙන්න ඕනේ මේක දෙකෙන් බෙදාගෙන යන්න පුතේ හොඳේ මෙහෙම හදන්න බැරි නම් ටියුට් එකේ මොන විදියද මට තේරුන්නේ නැහැ පුතේ ටියුට් එකේ මොන විදියද සර් ටියුට් එකේ පුතේ අන්තිම පිටුව මේ කරන්න හරිද ඔය ගිය සතිය අපි කරපු එකක් මෙත්තේ මේ කරන්නේ අද ගණන් හදපයක් දැන් අපි අලුත් පාඩමක් අද පටන් ගන්නවා ඒතකොට ටියුට් එක ඕනේ නැහැ හරි 84ට බලන්න 84ට එන්නේ එතකොට මෙතන 64යි පුතේ මේ කොනේම තියන අගේ අපි මෙහෙම දැම්මොත් 1.6ක් දැම්මොත් 64යි ඊට පස්සේ තව 20ක් තමයි එකතු වෙන්න ඕනේ 84 එන්න. එතකොට මෙතන තියෙනවා 2.2 2 2 2 3 2 4යි. 2 4 කියන්නේ 16යි. මෙන්න මෙතනම එකක් දානවා. හරි දැන් 64යි
16යි 80යි. තව 84ක් වෙනවනේ 2.21 මම මෙන්න මෙයාට එකක් දානවා. ඔනෝම උත්තරයක් එන්නේ මම මේ කියපු විදිය තේරුණාද දන්නේ නැහැ හදාගෙන කියපු විදිය. හැබැයි ඔයාලා කරන්නේ දෙකෙන් බෙදාගෙන යන්න. 84 දෙකෙන් බෙදාගෙන යන්න. එතකොට උත්තරයක් එනවා 1.1.1.100. හරි 1.1.1.1.2. දැන් මේ ටික පුතේ එක පේලියට ලියනවා. ස්පේසර්ස් එහෙම තියන්නේ නැහැ. අපි ලියනවා 1.2 1.2.1 ආයි 1.4යි 1.1 ඔන්න ඔහම ලියනවා පුතේ පේලියට ලියන්නේ මේ වගේ. මෙන්න මේ එන්නේ පුතේ අර ඉස්සලා කියපු ICT කියන වචනේ ASCII අගය. ඕනනම් මෙතන යටින් චූටියට ASCII කියලා ලිව්වට කමක් නැහැ. එහෙම නැතුව ලිව්වත් විභාගෙදි ප්‍රශ්නයක් නැහැ. මේ ASCII කේතය. හරි මතක තියාගන්න ICT කියන වචනේ. මෙතන සිම්පල් ලකුණු තිබුණා නම් ඔයා මතක තියාගන්න ඕනේ සිම්පල් A වලට එන්නේ 97. ඔව් පාදය සාමාන්‍ය අපි ASCII කියලා දානවා. එහෙම නොදැම්මත් විභාගෙදි ලකුණු දෙනවා ඒකට. මොකද කෙලින්ම ප්‍රශ්නේ අහන්නේ මෙන්න මේ වචනෙට අදාළ ASCII කේතය ලියා දක්වන්න. පාදය ASCII කියලා දැම්මත් දෙක කියලා දාන්න බෑ කීයටවත්. ASCII කියලා දැම්මත් නැතත් ඒක ලොකු ගැටලුවක් නෑ. හරි. ASCII කියලා ලිව්වොත් වැඩිය හොඳයි. ASCII කියලා පොඩියට ලියනවා. ඒක මතක තියාගන්න ඕනේ. හරි. ඔය ASCII කේතය ගැන පුතේ මම මතක් කරේ ගිය සතියේ ගෙදරදී හදන්න කියපු ගාන. ඔයාලා පුළුවන් නම් නෙවෙයි හැමෝම ඔය රිච්මන්ඩ් කියන වචනයටත් හදන්න. ඔයාලගේ ස්කෝල් නමක් ලියාගත්තත් කමන්නේ. රිච්මන්ඩ් කියන හදන එක සිම්පල් ලකුණු තියෙන පළවෙනි අකුර විතරයි කැපිටල්. ඉතිරියව සිම්පල්. උත්තර ඒකටත් හදලා බලන්න. ගානට උත්තර ලියා ගන්න පුළුවන්ද කියලා. හරි. ඊට පස්සේ පුතේ අපි කතා කරන්නේ EBC DIC කියලා කේත ක්‍රමයක්. සාමාන්‍යයෙන් මේවයින් ගණන් හදන්න දෙන්නේ නැහැ. අර පළවෙනි දෙකෙන් තමයි ගණන් හදන්න දෙන්නේ. EBC DIC එකේදී EBC DIC එකේදී පුතේ එක අගයක් නිරූපණය කරන්නේ බිටු 8කින්. දැන් පුතේ මුලින්ම හඳුන්වා දීපු කේත ක්‍රමය BCD. එක අගයක් නිරූපණය කරන්නේ බිටු 4කින්. නමුත් එයාට ලියන්න පුළුවන් අගයන් 10යි බිංදුව ඉඳන් 9 දක්වා. පස්සේ ASCII කියලා කේත ක්‍රමයක් හඳුන්වා දෙනවා. ASCII එකේ එක අගයක් නිරූපණය කරන්නේ බිටු 7කින්. බිටු 7කින් ලියන්න පුළුවන් පුතේ අගයන් 128යි බිංදුව ඉඳන් 127 දක්වා. හරි ඊට පස්සේ අපි කේත ක්‍රමයක් හඳුන්වා දෙනවා. හඳුන්වා දීලා තියෙනවා කලින් EBC DIC කියලා. EBC DIC මෙහෙම මතක තියාගත්තම ඇති. මේකට EBCDIC කියලාත් කියනවා. EBCDIC. හරි විභාගෙදි කියවන්නේ නැහැනේ. හරි. ඒතර extended binary coded decimal interchange code. Extended binary coded decimal interchange code කියන එක තමයි අපිට මේ කියන්නේ. EBC DIC වලින් EBCDIC කියලාත් අපි කෙටියෙන් කියනවා. අතන EBC DIC එකේදී පුතේ එක අගයක් නිරූපණය කරන්නේ බිටු කීයකින්ද? බිටු 8කින්. දැන් ටික ටික බිටු ප්‍රමාණය වැඩි වෙනවා. බිටු 8කින් තමයි එක අගයක් නිරූපණය කරන්නේ. අතන මේ කේත ක්‍රමයේදී පුතේ අගයන් ඔක්කොම කීයක් ලියන්න පුළුවන්ද? බිටු 8කින් නම් 256යි. අගයන් 256ක් ලියන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ කීයේ ඉඳන් කීය දක්වාද? බිංදුව ඉඳන් අන්න හරි. බිංදුව ඉඳන් 255 දක්වා. අගයන් 256ක් ලියන්න පුළුවන්. බිංදුව ඉඳන් 255 දක්වා. ඔන්නෝක තමයි මතක තියාගන්න ඕනේ. ඉස්සර පුතේ අර පරිගණක වර්ගීකරණයක් කතා කරා අපි පළවෙනි පාඩමේදී. දෙවෙනි පාඩමේදී. අතන ඔයාලට මතක ඇති පරිගණක වර්ගීකරණය කරා ප්‍රමාණය අනුව. කාටද දැන් කියන්න පුළුවන් ප්‍රමාණය අනුව පරිගණක වර්ගීකරණය? කවුරුවත් එහෙම කියන්න පුළුවන් කෙනෙක් නැද්ද? සුපිරි මහා මධ්‍ය ශුද්ධ. අම්මෝ හරි. ඔව්. බොහොම හොඳයි. සුපිරි පරිගණක, මහා පරිගණක, මධ්‍ය පරිගණක සහ ශුද්‍ර පරිගණක. හරි. එතකොට මේකේ තියෙනවානේ මහා පරිගණක කියලා. අපි ඉංග්‍රීසියෙන් යනකොට මේන් ෆ්‍රේම් කම්පියුටර් කියලා. හරි. IBM ආයතනයේම හදනවා මේ මහා පරිගණක මේන් ෆ්‍රේම් කම්පියුටර්. ඔයාලට මතක ඇති අර පර්යන්ත විශාල ප්‍රමාණයක් කරහා සම්බන්ධ වෙලා තොරතුරු ගබඩා කරන්න, ඒව නැවත ලබා ගන්න, හුවමාරු කරන්න පුළුවන් පරිගණක වලට අපි කියනවා මහා පරිගණක කියලා. එතකොට මෙන්න මේ මහා පරිගණක වල පුතේ EBC DIC කියන කේත ක්‍රමය භාවිතා වෙනවා.
ඔයා මතක තියාගන්න ඕනි මහා පරිගණක තුල EBC DIC කියන කේත ක්‍රමය භාවිතා වෙනවා. හරි. එතකොට අපි කතා කරා දැන් මේ තුන්වෙනි කේත ක්‍රමය EBC DIC. EBC DIC කියන කේත ක්‍රමය එක අගයක් නිරූපණය කරන්න පුතේ පාවිච්චි කරනවා බිටු කීයක්ද? බිටු 8ක්. එයාට බිටු 8කින් පුතේ අගයන් ලියන්න පුළුවන් 256ක්. EBC DIC කේත ක්‍රමය භාවිතා වෙන්නේ මහා පරිගණක තුල. IBM ආයතනයම නිෂ්පාදනය කරපු මහා පරිගණක තුල මෙන්න මේ EBC DIC කියන කේත ක්‍රමය භාවිතා වෙනවා. IBM ආයතනයේ නිපදවපු මහා පරිගණක තුල EBC DIC කේත ක්‍රමය භාවිතා වෙනවා. මතක තියාගන්න ඕනේ. දැන් පුතේ EBC DIC කියන අගයන් ලියන්න පුළුවන් උපරිම 256යි. හැබැයි අන්තර්ජාතික වෙළඳාම එක්ක පුතේ අපිට විවිධ භාෂාවන් සමහරලාට භාවිතා කරන්න වෙනවා. ඒ වගේම තමයි අපිට විවිධ සංකේත භාවිතා කරන්න සිද්ධ වෙනවා. මෙන්න මේ නිසා පුතේ EBC DIC කේත ක්‍රමයෙන් නිරූපණය කළ හැකි කේත ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. 256ක් කියන්නේ මහ ලොකු ප්‍රමාණයක් නෙවෙයි. ඒක නිසා පුතේ 1992 දී හඳුන්වා දෙනවා යුනිකෝඩ් කන්සෝටියම් කියලා ආයතනයක් යුනිකේතය කියලා කේත ක්‍රමයක්. 1992 දී යුනිකෝඩ් කන්සෝටියම් කියලා ආයතනයක් හඳුන්වා දෙනවා යුනිකෝඩ් කියලා එකක්. යුනිකේතය. උතර යුනිකේතය පුතේ 92 දී හඳුන්වා දෙන්නේ යුනිකේත ප්‍රමිති මාදිලි يعني 5.0 කියලා. ඒකේ version එකක් යාළුවා. අර USB වල තියෙන 2.0 3.0 වගේ අන්න ඒ වගේ යුනිකේත ප්‍රමිති මාදිලි 5.0 කියලා මෙයා කේත ක්‍රමයක් හඳුන්වා දෙනවා. යුනිකෝඩ් එක යුනිකේත ප්‍රමිති මාදිලි 5.0 කියලා හඳුන්වා දෙන්නේ. උතර පුතේ 1992 දී මෙයා හඳුන්වා දෙද්දිම දැන් මුලින්ම භාවිතා කරේ BCD බිටු 4යි අගයන් 10යි නමුත් ලියන්න 16ක් ලියන්න පුළුවන් වුණාට ඊට පස්සේ ASCII බිටු 7යි අගයන් 128යි ඊට පස්සේ EBC DIC බිටු 8යි අගයන් 256යි මේ ප්‍රමාණවත් නැති නිසා පුතේ මේ කේත ක්‍රම සියල්ලම ගත්තත් එකක්වත් ප්‍රමාණවත් නැති නිසා අලුත් කේත ක්‍රමයක් හඳුන්වා දෙනවා 1992 දී යුනිකෝඩ් කියලා. මෙයා හඳුන්වා දෙද්දිම පුතේ භාවිතා කරනවා බිටු 16ක්. හඳුන්වා දෙනකොටම භාවිතා කරනවා පුතේ බිටු 16ක්. ඒතර බිටු 16කින් ඒ කාලේදී අගයන් කීයක් ලියන්න පුළුවන්ද? බිටු 16කින් 5536. ඔව්. බිටු 16ක් කියන්නේ පුතේ 2 16 වෙනි බලයක්. 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 16 පාරක් ලියන්න ඕන. ඒතර 2 16 වෙනි බලයක් කියලා කියන්නේ පුතේ 92 මේක හඳුන්වා දෙනකොටම අගයන් 65536ක් ලියන්න පුළුවන්. ඒතර අන්තර්ජාතික වෙළඳාමේදී වෙළඳාමත් එක්ක අලුතෙන් එකතු වෙන භාෂා පරිගණකය තුල නිරූපණය කරන්න. ඒ වගේ විවිධාකාරයේ සංකේත පරිගණකය තුල නිරූපණය කරන්න. මෙන්න මේ කේත ක්‍රමය පාවිච්චි කරනවා. යුනිකෝඩ් කියලා. ඒතර අද වෙනකොට පුතේ ඔව් දැන් යුනිකෝඩ් නිසා තමයි දැන් පුතේ EBC DIC ඒවද කාලේ අපි පාවිච්චි කරන්නේ නැහැ. අද කාලේ භාවිතා කරන්නේ පුතේ යුනිකෝඩ් එක. පුතේ යුනිකෝඩ් එක වර්තමානයේ භාවිතා කරන්නේ දැන් මොකටද කියලා මගෙන් පුතේ ප්‍රශ්නයක් අහනවා. දැන් පුතේ අපි කම්පියුටර් එකේ A අකුර කියලා කිව්වොත් මේ A අකුර කියන්නේ පුතේ කම්පියුටර් එකට නිකම්ම නිකන් සංකේතයක් පමණයි. ඒ කියන්නේ පින්තූරයක් යාට. හැබැයි කම්පියුටර් එකේ අපි A අකුර ටයිප් කරනකොට පරිගණකය කියන්නේ පුතේ විදුලියෙන් ක්‍රියා කරන උපාංගයක්. එයාට හඳුනා ගන්න පුළුවන් විද්‍යුත් සංඥාවන් පමණයි. මේ විද්‍යුත් සංඥාවන් විතරයි. උතර අපි A අකුර කිව්වට එයාට ඒකේ තේරුමක් නැහැ. අපි යාට මේක පරිවර්තනය කරලා කියලා දෙනවා A අකුර කියන්නේ 1.5යි 1 කියලා. හරි. ඒ කියන්නේ පුතේ අපි A අකුර ටයිප් කරනකොටම එයා පළවෙනි වයර් 7ක් නම් තියෙන්නේ. මම උදාහරණයක් වයර් 7ක් තියෙන්නේ. ඒතර පළවෙනි වයර් එකෙන් පුතේ විදුලිය යවනවා. ඉතිරි වයර් පහෙන්ම විදුලිය යවන්නේ නැහැ. ආයි අන්තිම වයර් එකෙන් ආයෙම විදුලිය යවනවා. අන්න එහෙම යවුවම පරිගණකයේ විදුලි සංඥාවන් එයාට තේරුම් ගන්න පුළුවන්. උදේ විදුලි සංඥාවක් කොයි විදිහට ආවම අන්න පරිගණකයේ තේරුම් ගන්නවා මෙන්න මේ පින්තූරේ මම පෙන්වන්න ඕන කියලා. කලින් මෙයාට කියලා දීලා තියෙන්නේ. පළවෙනි වයර් එකෙන් විදුලිය ඇවිල්ලා ඉතිරි වයර් පහෙන් විදුලිය එන්නේ නැතුව ආයි අන්තිම වයර් එකෙන් විදුලිය ආවොත් මෙන්න මේ පින්තූරේ ආව පෙන්වන්න ඕන තිරයි ස්ක්‍රීන් එකේ. උදේ යාට කියලා දීලා තියෙන්නේ. ඒ කියලා දීපු විදිහට එයා පින්තූරේ පෙන්වනවා.
අපි ඒ අකුර එබුවම අපේ ස්ක්‍රීන් එකේ ඒ අකුර පෙන්වන්නේ ඔය වගේ සංඥාවක් ගියාම. අන්න ඒකට තමයි අපිට කේත ක්‍රම භාවිතා කරන්නේ. එකිනෙකට වෙනස් කේත ක්‍රම තියෙන්න ඕනේ. දැන් සිම්පල් ඒ අකුරට ඔය සංඥාව නෙවෙයි යන්නේ. එයාට යන්නේ 94 දාල සංඥාව. සිම්පල් ඒ වලට. 94 දාල සංඥාව නම් ඒක එන්නේ මෙන්න මෙහෙම එකක්. සිම්පල් ඒ වලට මම පල්ලෙහෙන් ටිකක් ලියන්නම්. මෙහෙම එකක්. සිම්පල් ඒ නම් එන්නේ 1 1.4කුයි 1. හරිද? උතර 1 1 මෙතනින් මේ තියෙන 64යි 32 96යි මේකේ 97ක් එන්නේ. හැදෙන්නේ. හරි ওই විදියට. උතර ඒකට වෙනම සංඥාවක්. ඒ කියන්නේ සිම්පල් ඒ යකට තව එකක් තියෙන පුතේ. උතර මේ සංඥාවන් පරිගණකයේ වෙන වෙනම හඳුනා ගැනීම සිද්ධ කරනවා. يعني යාට අනන්‍ය වූ සංඥාවක් තියෙනවා. හරියට ඉස්කෝලේදී ඔයාට වෙනම ඇතුළත් වීමේ අංකයක් දෙනවා වගේ. ඔයාට තියෙන ඇතුළත් වීමේ අංකය තව කාටවත් ළමයෙකුට තියෙන්න බෑ. ඒක ඔයාට පමණයි. හරි ඔයාව වෙන් කරලා හඳුනා ගන්න තමයි ඒක තියෙන්නේ. ඒ වගේ යුනිකේතයේදී හැම කේත ක්‍රමයේදීම එක් එක් අගයන්ට වෙන වෙනම සංඥාවන් දෙනවා. ඒතර බිටු 32ක් බිටු 16ක් භාවිතයින් එයාට පුළුවන් පුතේ අගයන් 65536ක් ලියන්න. වර්තමානයේ වෙනකොට මෙයාට පුළුවන් අගයන් 110000කට 115000ක් විතර ආසන්න ප්‍රමාණයක් අගයන් ලියන්න. මේ 10000කට වඩා වැඩි ප්‍රමාණයක්. වර්තමානයේ වෙනකොට 115000කට විතර ආසන්නව අගයන් ඇතුළත් කිරීමේ සංඥාවන් 16ක් යවනවා පුතේ. හරිද? දැන් සංඥාවන් 16ක් යවනවා. හරි බිටු 16කින්. අතර පුතේ අද වෙනකොට 110000ක් 15000ක් විතර ආසන්න අගයන් ප්‍රමාණයක් මේ කේත ක්‍රමය හරහා ලියන්න පුළුවන්. ඔයාලට කම්පියුටර් එකේ සිංහල අකුරු ලියන්න පුළුවන්ද? ඔයාලට කම්පියුටර් එකේ සිංහල අකුරු ලියන්න පුළුවන්ද? පුළුවන්. ඒක සිංහල අකුරු ලියන්න පුළුවන් වෙන්නේ යුනිකෝඩ් නිසා. යුනිකෝඩ් එන්න කලින් අපිට සිංහල දෙමළ විවිධ භාෂාවන් මේක හරහා ලියන්න බෑ. යුනිකෝඩ් තියෙන නිසා විතරයි පුතේ මේව අපිට කැමති කැමති කියන්නේ හැම භාෂාවම බෑ මේක භාෂාවන් හඳුන්වා දීලා තියෙනවා. සාමාන්‍යයෙන් භාෂාවන් 90කට වඩා වැඩි ප්‍රමාණයක් යුනිකේතය හරහා ලියන්න පුළුවන්. ඒතර යුනිකෝඩ් එන්න කලින් ඉංග්‍රීසි හැරෙන්න වෙන අකුරු ලියන්න බෑ මේකේ. දැන් තමයි යුනිකෝඩ් නිසා තමයි මේ ඉංග්‍රීසි වලට අමතරව තව තවත් භාෂාවන් පරිගණකය තුල නිරූපණය කරන්න පුළුවන් වෙන්නේ. අපි මොනවා හරි පුතේ සිම්බල් එකක් මොනවා හරි සංකේතයක් ඔය ටයිප් කරද්දි දානව නම් මොනවා හරි ඔය ඊතලයක් හරි ඩොට් එකක් හරි එහෙම දානව නම් අන්න ඒ සංකේතයටත් වෙනම කේතයක් ඕන. වෙනමම කෝඩ් එකක් ඕන. අනේම වෙන වෙනම අන්න හරි. ඔය ඉමෝජි වල දාන්න පුතේ එක එක ඔය මූණු එහෙම ඕගොල්ලෝ. අන්න ඒවටත් වෙනමම සංකේත තියෙනවා. දැන්ට කාලෙකට කලින් පුතේ ඔය මූණු තිබුණේ නැහැ. හරිද? ඔය පින්තූර. ඒතර මූණක් දානව නම් ඔය hina වෙලා ඉන්න දාන්නේ මෙන්න මෙහෙම එකක්. මේ මෑතකද? මෙන්න මෙහෙම එකක්. හරිද? මේ ඩොට් දෙකෙන් කියන්නේ S2. මේකෙන් කියන්නේ කට. වල 2016 විතර ඔයගොල්ලන්ගේ 11 වසරේ ICT පොත අරන් බැලුවොත් ඔය පින්තූර තියෙනවා. ඔය ඩොට් කෝලන් එකකුයි වරහනකුයි. හරිද? දාන්න කියලා. කියන්නේ මැසේජ් එකක් යවද්දී, يعني ඊමේල් එකක් යවද්දී අපේ 11 වසරේ පාඩමක් තියෙනවා තුන්වෙනි පාඩම අන්තර්ජාලය සහ විද්‍යුත් තැපෑල කියලා. හරි පුතේ මම මේ වීඩියෝ එක දාන්නම්. අන්තර්ජාලය සහ විද්‍යුත් තැපෑල කියලා. ඒතර අන්තර්ජාලය සහ විද්‍යුත් තැපෑල කියන මේ පාඩමේදී තියෙනවා මැසේජ් එකක් යවද්දී මෙහෙම එකකුත් දාන්න. මොකද දැන් මම කතා කරද්දී ඔයාලට තේරෙනවා මම තරහින්ද කතා කරන්නේ නැද්ද එහෙම කියලා. නේ? හැබැයි අපි ඊමේල් එකක් ටයිප් කරාම යාට තේරෙනවද මේක තරහින් දෙව්වේ නැද්ද කියලා? කියපු වචන ටික බැලුවාම සමහර තේරුම් ගන්න පුළුවන්. එහෙම නැතුව දැන් මම දැන් කතා කරද්දී මම කියනවා පුතේ නිශ්ශබ්ද වෙන්න කියලා. මට ඔක ඔහම කියන්නත් පුළුවන්. මගන නිශ්ශබ්ද වෙන්න මට ඔහම කියන්නත් පුළුවන්. නේ ටිකක් එක එක ටෝන් වලින්. හැබැයි අපි ඊමේල් එකක් යවද්දී එහෙම අපිට ටෝන් එක පෙන්වන්න බෑනේ. අපි කතා කරන ස්වර පරාසයනේ. අපිට පෙන්වන්න බෑ. ඒතර අපි පින්තූරයක් කොහොම මූණක් දාන්න කියලා. දැන් ළමයින්ට ඔක කියන්න ඕනේ නැහැ. දැන් පොතේ එහෙම මූණු දාලා නැහැ. ඒ නිසා ඒක වෙනද පොතේ තිබුණා. දැන් ළමයි ඔක දන්නවා. විශේෂයෙන් ඒගොල්ලන්ට කියන්න ඕනේ නැහැ මෙහෙම මූණක් යවන්න කියලා. නේ? මොන වගේ එක්ස්ප්‍රෙෂන් එකක්ද හැංගීමක්ද මූණේ තියෙන කියලා පෙන්වන්න පුළුවන්. හරි මම කිව්වේ දැන් අර වෙනම පින්තූර ඇඳලා තියෙනවා. ඒ පින්තූර ඇඳලා තියෙන දැන් පුතෙක් මගෙන් අහුව ප්‍රශ්නයක් යුනිකෝඩ් එකේ පුතේ වෙනමම කේතයක් ඒවට තියෙනවා. ඒතර මතක තියාගන්න ඕනේ යුනිකේතයේදී එක අගයක් නිරූපණය කරන්න පුතේ බිටු කීයකින්ද 16කින්. බිටු 16කින් එයාට අගයන් ලියන්න පුළුවන්
65536ක්. බිටු 16කින් අගයන් 65536ක් ලියන්න පුළුවන්. හරි ඒක නිසා තමයි පුතේ මේ කියන්නේ අර අගයන් නිරූපණය කරන්න ඕන ප්‍රමාණය වැඩි වෙද්දී අපි භාවිතා කරන අලුත් කේත ක්‍රම. ඒතර වර්තමානයේ යුනිකෝඩ් තමයි භාවිතා කරන්නේ. ඔය යුනිකෝඩ් වලට පින් සිද්ධ වෙන්න තමයි අපිට සිංහල දෙමළ ඇතුළු මේ විවිධ භාෂාවන් පරිගණකය තුළ නිරූපණය කළ හැකි වෙන්නේ. මතක තියාගන්න ඕනේ. හරි එතකොට ඔච්චරයි අපිට අපේ පාඩමේ අපි කතා කරන්නේ. ඒතර මම දැන් කේත ක්‍රම 4ක් කිව්වා. ගිය සතිය 2ක් කිව්වා. දැන් 2ක් කිව්වා. මේ කේත ක්‍රම දෙකෙන් කියන්නේ EBC DIC සහ යුනිකෝඩ් වලින් ප්‍රශ්න අහනවා. හැබැයි අර ගණන් හදන්න එන්නේ ASCII සහ මොකද BCD වලින්. ඒතර ASCII කේත ක්‍රමයේ පුතේ බිටු 7යි අගයන් 128යි. BCD වල බිටු 4යි. නමුත් ලියන්නේ අගයන් 10යි. 16ක් ලියන්න පුළුවන්. ලියන්නේ 10යි. EBCDIC වල බිටු 8යි අගයන් 256ක් ලියන්න පුළුවන්. යුනිකෝඩ් වල බිටු 16යි පටන් ගනිද්දී අගයන් 65536ක් ලියන්න පුළුවන්. හරි බිටු 16ක් භාවිතයෙන්. ඒතර ඔය කේත ක්‍රම 4 මතක තියාගන්න ඕනේ. හරි. ඒතර දැන් මම මේ පාඩමේදී අර ගණන් හදන ක්‍රම 12ක් කිව්වා. මම හිතන්නේ ඒව මතක තියෙනවා දැන් නේ. ඒ වගේම මේ කේත ක්‍රම 4 මතක තබා ගැනීම කරන්න ඕනේ. හරි දැන් අපි පාඩම් 3ක් අවසානයේ මෙතනින් එහාට. ඔයගොල්ලෝ සාමාන්‍ය ජීවිතයේ පුතේ විවිධ සංඥාවන් භාවිතා කරනවනේ. දැන් පාඩම පටන් ගන්න කලින් අයාස් පොඩි සංඥාවක් භාවිතා කරා. මම චුට්ටක් එයා වේටින් රූම් එකේ තියලා ආයි ගත්තා. හරි. ඊට තව ළමෙක් සංඥාවක් භාවිතා කරා. ඒතර මට ඒ අයව හඳුනා ගන්න පුළුවන්. හරි පහසු වෙන්න. හරි. මොකද මේ Zoom එකේ හැම එකටම පහසුකම් දීලා තියෙනවා. ඒක නිසා. හරි. ඒතර මේ කවුරු හරි කවුද කතා කරන්නේ? කවුද මේ දේවල් කරන්න කියලා හරි ලේසියෙන් හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. නා රෙකෝඩින් එකක් එහෙම දාලා තිබුණොත් ওই chat එක උනත් රෙකෝඩින් වෙනවා. ඒක හරහා. රෙකෝඩින් වෙනවා. chat එකේ කියව මැසේජස් ඔක්කොම නම් එක්ක පස්සේ වැටෙනවා. හරි. මම මේ කියපු විදිහට විවිධ සංඥාවන් අපි සාමාන්‍ය ජීවිතේ භාවිතා කරනවනේ. ඔය සිංහල ටයිප් කරන්න බලන්න පුතේ software තමයි අර සිංහල tamil IME කියලා එකක් තියෙනවා. ඒක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් විවිධ සිංහල ෆොන්ට් තියෙනවා. ඒ කියන්නේ ඔය US Charmy, FM බින්දුමති කියලා තියෙනවා, DL අරලිය, ඒ වගේ එක ෆොන්ට්. ඒව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒව දාලා ටයිප් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් සිංහල tamil exe වගේක් දැම්මම ලේසියෙන් ටයිප් කරගන්න පුළුවන්. එතකොට ඒකෙදි පෙන්නන්නේ පුතේ ඔයාලට මගේ මේ කම්පියුටර් එකේ යටම පෙන්නනවා ඇති මෙතන ඉංග්‍රීසි කියලා තියෙනවා පේනවද? පේනද? දැන් කම්පියුටර් එකේ යටටම ගියාම පුතේ මම මෙන්න මෙතන මේ සිංහල tamil exe වගේක් දැම්මම පුතේ මෙන්න මෙතන යටම පෙන්නනවා ඉංග්‍රීසි කියලා. මම එතන ක්ලික් කරාම මේ සිංහල තෝරන්න පුළුවන්. නැත්නම් දෙමළ ඕනනම් දෙමළ තෝරන්නත් පුළුවන්. හරි. දැන් සිංහල තේරුවම මම මොනවා හරි ටයිප් කරොත් පුතේ දැන් මම සිංහල තෝරලා මම ටයිප් කරොත් මොනවා හරි දෙයක් මම නම් මේ අර annotations අරගෙන මේ ටයිප් කරනවා. මම සිංහල තෝරලා පුතේ දැන් ටයිප් කරොත් දැන් ටයිප් වෙන සිංහල අකුරු මේ. හරිද? සිංහල අකුරු ටයිප් වෙන. එතන මම මෙතන ඉංග්‍රීසි තේරුවොත් මම මේ annotations close කරලා දාන්න ඕනි. මෙතන මම ඉංග්‍රීසි තේරුවොත් එතකොට ඉංග්‍රීසියෙන් ටයිප් වෙන්නේ. දැන් ඉස්සෙල්ලා තෝරලා තිබුණේ ඉංග්‍රීසි. මෙතන ඉංග්‍රීසියෙන් ටයිප් වෙන ගන්න. ඒ වගේ. එහෙම එකක් දාගත්තා නම් හරි. ඔව් Word එකට සිංහල ෆොන්ට් දාන්න දෙයක් නෑ අපිට. අපි ෆොන්ට් එකක් ඩවුන්ලෝඩ් කරගත්තාම මේකට ඩබල් ක්ලික් කරන්න තියෙන්නේ. ඩබල් ක්ලික් කරාට පස්සේ ඉබේම ඒක ඉන්ස්ටෝල් වෙනවා. ඩබල් ක්ලික් කරලා ඉන්ස්ටෝල් වෙන්නේ නැත්නම් ෆොන්ට් එක ඕපන් කරන්න. ඒක තියෙනවා ෆයිල් කියලා එකක් දකුණු අත පැත්තේ උඩම. එතන තියෙනවා ඉන්ස්ටෝල් කියලා එකක්. මට සාමාන්‍යයෙන් ෆොන්ට් එකට ඕපන් කරාම ඉන්ස්ටෝල් කියලා බටන් එකකුත් පෙන්නනවා. එනවනම් මම පොඩ්ඩක් පෙන්නන්නම් ඔයාලට. ෆොන්ට් එකක් මොනවා හරි හොයාගත්තොත් ඉතින් දැන් මේකේ ෆොන්ට් තියෙන්නේ පුතේ control panel වල ෆොන්ට් කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා. හරි. මම පුතේ ඔයාලට පෙන්නන්නම්. මම දැන් මේ පුතේ ප්‍රශ්නයක් ආපු නිසා අපේ පාඩමත් මෙතනින් ඉවරයි. මම අලුත් පාඩම දැන් පටන් ගන්න හදන්නේ. මෙන්න මෙහෙම එකක් පේනොත් මේ DL fonts font එක එක නම් වලින් fonts තියෙනවා. මේ සිංහල font කියලා තියෙනවා මේ දින font.
අය ෆොන්ට් එකක් විදිහට ඩවුන්ලෝඩ් කරාම මෙන්න මේ වගේ එකක් දෙන්නේ. එතකොට මේක ඩබල් ක්ලික් කරාම මේ තියෙන ෆොන්ට් එක තමයි මේ පෙන්නන්නේ. මෙතන ඉන්ස්ටෝල් කියලා එකක් තියෙනවා. ඉන්ස්ටෝල් උඩ ක්ලික් කරාම පුතේ ඉන්ස්ටෝල් වෙනවා. දැන් මේකේ තියෙන්නේ the ultra ahimsa font is already installed. දැන් තමත් මේක ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ රීප්ලේස් කරනවද කියලා අහනවා. ඒතර ඉන්ස්ටෝල් කරලා නම් තියෙන ප්‍රශ්නයක් නෑ. ඉබේ මේ මෙතන මේ වගේ අග්ගිලි ඉන්ස්ටෝල් වෙයි. මේ තීරුව පිළිලා. පුංචි වෙලාවයි යන්නේ. එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා control panel එකේ තියෙන font කියලා folder එකක් මේව copy කරලා ඒකට ගෙනහිලා දාන්න පුළුවන්. හරි එහෙමත් install වෙනවා. නිකන් double click කරලා මම අර කිව්වා විදියට install කරන්න පුළුවන්. right click කළත් පුළුවන්. මේකෙත් තියෙනවා install. එතනොත් install වෙනවා. ඉස්සෙල්ලා වගේ. හරි ඔය විදියට font එකක් nominate download කරගන්න පුළුවන් මේවා. ඉන්ටර්නෙට් එකේ සල්ලි වලට ඒවත් තියෙනවා. සල්ලි වලට තියෙන ලස්සන අකුරු පුතේ ඔය එක සමහරට ඔය banner එහෙම නිර්මාණය කරද්දී graphic designing එහෙම කරද්දී ලස්සන අකුරු තියෙනවා. ඒවා සල්ලි වලට ගන්න ඕන. ඔය ඒ කියන්නේ ඒක ව්‍යාපාරයක් විදිහට කරන අය ඒවා සල්ලි වලට අරගෙන තියෙනවා. ලස්සන font. zoom එකේ පුතේ font එක මාරු කරන්නේ නම් මම පොඩ්ඩක් බලන්නම් ඒක මේ දැන් zoom එකේ font එක පුතේ දැන් මම මේ zoom එකේ මේක අරගෙන තියෙන ඒකේ font එක මාරු කරන්න කියනදී english සිංහල වලට දාන්න විතරයි පුළුවන්. අර මම ඉස්සෙල්ලා දැන් පෙන්නුවේ අපේ අර වෙලාව වැටෙන තැන කම්පියුටර් එකේ පුතේ වම් දකුණු අත පැත්තේ යටම තියෙනවනේ වෙලාව වැටෙන්නේ. එතන පෙන්නනවා අර සිංහල tamil exe එක දාගත්තට පස්සේ එතනින් තමයි zoom වල font එක මාරු කරන්න පුළුවන්. ඒක වෙන තැනක් නෑ font එක මාරු කරන්න zoom වල. එතනින් තමයි මාරු කරන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අර මම පෙන්නපු විදියට. ඔය දැන් මම මෙතනදී යූස් කරන්නේ පුතේ මේකේ තියෙන white board එකම. එහෙම නැත්නම් මම යූස් කරන්නේ e-class කියලා එකක්. e-class එක යූස් කරන්නේ මේ එක අර ස්මාර්ට් බෝඩ් වලට ඔය අපේ ඉස්කෝලේ ස්මාර්ට් බෝඩ් වලට ආපු software එක තමයි e-class. ඒක තමයි මම පාවිච්චි කරේ. මොකද ඒක ටිකක් හුරුයි මට පොඩ්ඩක් හරි. ඒක නිසා. ස්මාර්ට් බෝඩ් වල නම් ඒක ටච් කරලා ලියන්න පුළුවන්. මේ ලැප්ටොප් එකේ ටච් ස්ක්‍රීන් එකක් තියෙනවා නම් පුළුවන්. එහෙම නැතුව ලියන්න බෑ. ඒක පාවිච්චි කරලා. හරි. mouse එකෙන් එහෙම ලියන්න හරි අමාරුයි. හරි. අපි උදේ කතා කරන ඊළඟ දෙයක් ගැන කියන්නේ මම කිව්වේ අපි සාමාන්‍ය ජීවිතයේ පුතේ විවිධ sannivedana ක්‍රම භාවිතා කරනවා. දැන් කාට හරි කෙනෙකුට අපිට මෙහෙම අතවනලා අඬ ගහන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි සද්දයක් දාන්න පුළුවන්. නේ දැන් කාට හරි අඬ ගහන්න හරි එහෙම. දැන් පන්ති ඉන්න ළමයිත් එක සද්දවත් දානවනේ සමහර ලාවට. ඒත් පොඩි sannivedanayak කරන්නේ සමහර ළමයින්ට පෙන්වන්න ඕන අනිත් ළමයින්ට මම මේ පන්තියේ ඉන්නවා කියලා. ඒක සාමාන්‍ය මෙහෙම ක්ලාස් එක විතරක් නෙවෙයි. අපි ෆිසිකල් ක්ලාසස් අපි කරනකොට සමහර ළමයි එහෙමනේ. සමහර ළමයි පොඩි එක මේ සංඥාවන් නිකුත් කරනවා. එයාට ඕන අනිත් ළමයින්ට වෙන්න මමත් පන්තියේ ඉන්නවා කියලා. හරි. ඒක සාමාන්‍ය මිනිස්සුගේ හැටි එක ගණන් ගන්න දෙයක් නෙවෙයි. ඒක හැමෝම කැමති අනෙක් අයගේ අවධානය දිනා ගන්න. නේ? ඒ නිසා සංඥාවන් නිකුත් කරනවා. ඒ වගේම තමයි අපි පාරේ ගමන් කරද්දී විවිධ සංඥාවන් තියෙනවා. දැන් උදාහරණයක් කෝච්චියක් එහෙම එනවා නම් කෝච්චිය යන්න නම් කෝච්චියට යට කොළ පාට බල්බ් එක පත්තු වෙන්න ඕනේ. කෝච්චි පාරේ කොළ පාට බල්බ් එක. වාහන වල යද්දිත් එහෙමයි අපිට වාහන වල රතු පාට බල්බ් එක පත් වුනහම ට්‍රැෆික් ලයිට් වල අපි නවත්ත ගන්න ඕනේ. නේ? අපි වාහනේ නවත්ත ගන්න ඕනේ. ඊට පස්සේ තැඹිලි පාට බල්බ් එක පත් වෙනකොට අපි සූදානම් වෙන්න ඕනේ යන්න. කොළ පාට එක පත් වුනහම අපි යනවා. ඔය වගේ. ඒතර ඔය සංඥාවන් දන්නේ නැතුව අපිට සාමාන්‍ය ජීවිතේ වැඩ කටයුතු කරන්න බෑ. ඔය සංඥාවන් පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. ඒතර සමහර ළමයි විවිධ සංඥාවන් කරනවා. අර පන්තියේ සමහරට මුළු දෙකක ළමයි දෙන්න ඉන්නේ. මෙන්න මෙහෙම අර ඇඟිලි ටික මෙහෙම නවලා දික් කරලා මොකක්ද දෙයක් කරනවනේ ඔයගොල්ලෝනේ. දැන් ඉස්කෝලේ පන්ති වලට ගියාම මම දැකලා තියෙන සමහර ලාවට මේ يعني මෙහෙම එකක් කරනවා. නම් පාත්‍ය අයිනෙන් යද්දි සමහර ළමයි එහෙම කර ඉන්න දැකලා තියෙනවා. සංඥාවන් නිකුත් කරන්නේ. හැබැයි ඒගොල්ලෝ කතා බහ කරන්නේ නැහැ. පන්ති කොන් දෙකක සමහර ළමයි දෙන්න ඉන්නේ. හැබැයි ඔය හෑන්ඩ් ක්‍රිකට් කියලා. හරි සංඥාවන් භාවිතෙන් ගේම් එකක් ප්ලේ කරනවා. හරි ඒ වගේ. ඒතර අපි සාමාන්‍ය ජීවිතේ ඕන තරම් මෙම සංඥාවන් භාවිතා කරන පරිගණකයක් එහෙම. උදාහරණයක් දැන් ඔයා වාහනයකට නැගලා වාහනේ දොරවල් ඔක්කොම වැහුවේ නැත්නම් වාහනේ පොඩි සංඥාවක් දෙනවා. එක්ක ඔයා ලයිට් එකක් පත්තු කරනවා. එහෙම නැත්නම් පොඩි ටෝන් එකක් දෙනවනේ. දොරවල් වැහිලා නැහැ කියලා. ඒ වගේම දැන් වාහනයකට නැගලා ඉතින් එක දොරක් හරි ඇරිලා තිබුණොත් සංඥාවක් නිකුත් කරනවා. වාහනයකට වාඩි වෙලා අපිට දෙන්නේ ඉස්සරහා සීට් එකේ වාඩි වෙලා ඉන්නව නම් සීට් බෙල්ට් කවුරු හරි දාලා නැත්නම් සංඥාවක් නිකුත් කරනවා නේ සීට් බෙල්ට් එක පැලඳ ගන්න කියලා.
නේ අවදානම් මොනවා හරි අනුතරංග වීමේ සංඥාවක් නිකුත් කරනවා. ඒ වගේ. ඒතර මේ එක් පුද්ගලයෙක් හෝ දෙන්නම නෙවෙයි එක් පුද්ගලයෙක් හෝ සීට් බෙල්ට් එක දැම්මේ නැත්නම් දෙන්නම දැම්මේ නැත්නම් අර සංඥාව නිකුත් කරනවා. ඒතර සීට් බෙල්ට් දෙන්නම දැම්මොත් විතරයි සංඥාව නිකුත් කරන්නේ නැත්තේ. අර කෝච්චියත් එහෙමයි. සාමාන්‍යයෙන් කෝච්චිය යන්නේ අර ස්ටේෂන් මාස්ටර් මේ කෝච්චියේ දුම්රිය රියදුරු නියාමක එයා අර කොළපාට කොඩියක් ඔසවලා එහෙම තමයි යන්න සංඥාව නිකුත් කරන්නේ. නේ කොළපාට කොඩියක් වන සංඥාව නිකුත් කරනවා. ඒ වගේම කෝච්චියක් ස්ටේෂන් එකට ආවම සංඥාවක් දෙනවා වලල්ලක් වගේ එකක් ස්ටේෂන් මාස්ටර්ට දෙනවා. යන ගමන් මෙයාගේ අතට දාගෙන යනවා. ලොකු රවුමක්. හරිද? ඒතකොට ඒක තමයි සංඥාව. මේ කෝච්චිය මෙතනට ආව ළඟා වුණා කිය. හරි. ඒකේ අනිවාර්යෙන් ගන්නවා. ඒ වගේ. ඒතකොට මේ විවිධාකාරයේ සංඥාවන් පුතේ අපේ සාමාන්‍ය ජීවිතේ භාවිතා කරනවා. ඒතර පරිගණකය තුලත් මේ ආකාරයේ සංඥාවන් භාවිතා කරනවා. දැන් උදාහරණයක් මේ සංඥාවන් එක්ක අපි කතා කරන්නේ පරිගණකයට තේරුම් ගන්න පුළුවන් සංඥාවන් දෙකයි. අපි ඉස්සෙල්ලා පාඩමේදී කතා කරේ ඒක. මොනවද සංඥාවන් දෙක? පරිගණකයට තේරුම් ගන්න පුළුවන් බිඳුව සහ එක. බිඳුව සහ එක. දැන් අපි තුමු ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලාට සේප්පුවක් තියෙනවා බැංකුවේ. හරිද? බැංකුවේ සේප්පුවක් තිබුණොත් එහෙම ඒකේ යතුරු එකක් තියාගෙන ඉන්නවා අම්මලා තාත්තලා ගාව. ඒකේ යතුරක් තියන් ඉන්නවා. කවුද? ඔයා ගාවද? අනිත් යතුර තියන් ඉන්නවා බැංකුව. අපි තමයි එහෙම තියන් ඉන්නවා කියලා. ඔන්න එක යතුරක් තියෙනවනේ A කියන යතුර තියෙනවා ඔයාලගේ අම්මලා තාත්තලා ගාව. B කියන යතුර තියෙනවා බැංකුවේ. හරිද? තව යතුරක් තියෙනවා B කියලා. B කියලා යතුර තියෙන බැංකුවේ. ඔන්න A සහ B. දැන් පුතේ ඔයාගේ අම්මා තාත්තා අපි කියන පරිගණකයට තේරුම් ගන්න පුළුවන් පුතේ 1 සහ බිඳුව පමණයි. ඔයාගේ අම්මා තාත්තා ගාව යතුරක් නැහැ. බැංකුවේ යතුරක් මේ වෙලාවේ නැහැ. හරි ඔයාගේ අම්මා තාත්තගේ ආව යතුරක් නැහැ බැංකුවේ යතුරක් නැහැ. පුළුවන් ද සේප්පුව විවෘත කරන්න? සේප්පුව විවෘත කරන්න පුළුවන්ද? විවෘත කරන්න? ඔව් සේප්පුව විවෘත කරන්න බෑ. බෑ කියන්නේ බිඳුව. හරි. ඔයාගේ අම්මා තාත්තා ගාව යතුර නැහැ. ඔය බැංකුවේ යතුර ඒගොල්ලෝ ගාව තියෙනවද දැන්? බැංකුවේ යතුර තියෙනවා. සේප්පුව විවෘත කරන්න පුළුවන්ද? පුළුවන්. පුළුවන්. එහෙම විවෘත කරන්න පුළුවන් වුණොත් පුතේ අපි නැති වෙලාවට අපේ සල්ලි සමහරට අඩු වෙන්න පුළුවන්. නේ? ඒක අවදානම. ඒතර බැංකුවේ එහෙම සේප්පුවක් තියෙනවා නම් ඒක විවෘත කරන්න දෙන්න පුතේ යතුරු දෙකම තිබුණොත් විතරයි. හරිද? ඒතර සේප්පුව විවෘත කරන්න බෑ. මොකද දෙන්නම ඉන්න ඕන අනිවාර්යෙන්. අයිතිකාරයෙක් ඉන්න ඕන. බැංකුවේ කවුරු හරිත් ඉන්න ඕනේ විවෘත කරන්න නම්. ඊට පස්සේ ඔයාලගේ අම්මා තාත්තා ගාව යතුරු තියෙනවා. බැංකුවේ අය ගාව යතුරු නැහැ. විවෘත කරන්න පුළුවන්ද? පුළුවන්. පුළුවන්. බෑ. විවෘත කරන්න බෑ. බැංකුවේ අය නැත්නම් අපි ඒක විවෘත කළා. ඒකේ තියෙන මොනවා හරි අරන් ගියා බැංකුවට මෙන්න මේකේ අඩු වෙලා කියලා. එහෙම විවෘත කරන්න බෑ. උතරාගේ අම්මා තාත්තා ගාව යතුරක් තියෙනවා. බැංකුවේ යතුරක් තියෙනවා. දැන් විවෘත කරන්න පුළුවන්ද? පුළුවන්. අන්න එතකොට පුළුවන්. එහෙම තමයි නිර්මාණය කරන්නේ. මේ පොඩි තර්කයක් පුතේ ගොඩනගවන්න. හරිද? ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ ලැබ් එකේ පුතේ අර දොර ඇතුළට යතුරක් දාලා කරකවල ලොක් එකකුත් ඇති. ඊට පස්සේ සමහරවල් කොණ්ඩි පට්ටමක් අහි කළා. පොඩි ලොක් කැලක් අහිලා ඒකට ඉබ්බෙකුත් දාලා තියෙනවා. නිකන් ඉබ්බෙක්. අර මේ ලොක් එකක් නිකන් යතුරක් දාලා කරකවන එකකුත් තියෙනවා. ඊට අමතරව තව ඉබ්බෙක් දාලා තියෙනවා. සමහර ඉස්කෝල ලැබ් එකේ එහෙම ඇති. ගොඩක් ලැබ් වල. ඇයි මේ මෙච්චර යතුරු දෙකක් දාලා තියෙන්නේ? ලොක් දෙකක් දාලා තියෙන්නේ? හොරගම් කරයි කිය. ඕ වැඩි ආරක්ෂාවට. මොකද ලැබ් එකේ වටන කියන දේවල් තියෙන්නේ වැඩි ආරක්ෂාවට එහෙම දානවා. දැන් ওই යතුරු දෙකෙන් එකක් විතර නම් තියෙන්නේ. අරින්න පුළුවන්ද ලැබ් එක? ඔය ලොක් දෙකම යතුරු තියෙනවනේ. බෑ. එක යතුරේ. ඔව් ලැබ් එක අරින්න බෑ. අන්නේ යතුරු දෙකම තිබුණොත් තමයි ලැබ් එක අරින්න පුළුවන්. නේ? ලැබ් එක අරින්න පුළුවන්. උතර පුතේ යන්නේ ඒ වගේ. අපි පොඩි මේ එක සහ බිඳුව භාවිතයෙන් විවිධ තර්ක ගොඩනංවනවා. මෙන්න මේ තර්ක ගොඩනංවනවට අපි කියනවා පුතේ මේ එක සහ බිඳුව භාවිතා කරන්නේවට තාර්කික ద్వාර කියලා. මේ එක සහ බිඳුව භාවිතා කරලා විවිධ තර්ක ගොඩනංවන්න අපි භාවිතා කරන තාර්කික ద్వාර කියලා වර්ගයක්. logic gates. ඒතර අපි logic gates ගැන තමයි අපිට මේ පාඩමේදී කතා කරන්නේ. දැන් ඉස්සෙල්ලා කිව්වනේ අර seat belt දෙන්නම දාලා නැත්නම් එලාම් එකක් වදිනවා. එතනත් එහෙමයි seat belt දෙන්නම දාලා නැත්නම් එලාම් එකක් වදිනවා. එක්කෙනෙක් දාලා නැත්නම් ඒත් එලාම් එකක් වදිනවා. දෙන්නම දාලා නම් අන්න seat belt දෙන්නම දාලා අන්න එතකොට එලාම් එක වදින්නේ නැහැ. නේ? දෙන්නම දාලා නම්. ඒ වගේ. එතකොට සාමාන්‍ය ජීවිතයේ භාවිතා කරන
සංඥාවන්. දැන් උදාහරණයක් මෙහෙම හිතන්නකෝ. මම කිව්වොත් මෙහෙම මම කියනවා මම ඒක තව ටිකකින් කියන්නම් එක්ක. උතර මේ පාඩම ඉස්සරහට තියෙන කොටසක් ගැන මම කියන හැටි මම තව චුට්ටකින් කියන්නම් තාර්කික ద్వාර ගැන ලියලා. හරි අපි පොඩි මාතෘකාවක් ලියාගමු පුතේ. මාතෘකාවක්. අලගේ හතරවෙනි පාඩම දැන් අපි මේ කතා කරන්නේ. දැන් මොකද මේ වාරේ භාගයට එහෙම දෙවෙනි වාරේ භාගයට ආවොත් මේ හතරවෙනි පාඩමට එහාත් එනවා ප්‍රශ්න. මේ හතරවෙනි පාඩම හරියට ඉවර කරලා තියෙන්න ඕනි. දැන් වෙනකොට ලියාගන්න මාතෘකාවක් තාර්කික ద్వාර සමග තාර්කික ద్వාර සමග බූලිය බීජ තර්කය. තාර්කික ద్వාර සමග බූලිය බීජ තර්කය. මෙන්න මේක හරි මාතෘකාව පාඩම. තාර්කික ద్వාර සමග සර් මෙඩිසන් එක ටියුටර් නැද්ද? නෑ නෑ පුතේ. මේක ටියුටර් නෑ. එහෙනම් මේක අඳින්න එක එක දේවල් තියෙන එක සමහර ටියුටර් දුන්නේ නෑ මේ මොකද ටියුටර් දුන්න කියලා අපිට වැඩි වාසියක් වෙන්නේ නෑ මේකෙදි. මේ ලියන්න තියෙන පොඩි පොඩි දේවල් ටිකක් විතරයි. අඳින්න තමයි තියෙන්නේ. බූලිය බීජ තර්කය. මේක හරිම ලේසි පාඩමක්. ඒ කියන්නේ අපිට මේ අර නම්බර් සිස්ටම් එක වගේ ගණන් හදන ඒ වගේ පොඩි පොඩි වැඩ ටිකක් කරන්න තියෙන්නේ. හරිම සරලයි පාඩම. මේක තේරුම් ගන්න හරි ලේසි. අමාරු එකක් නෙවෙයි. සමහර ළමයි කියනවා නෑ මේක අමාරුයි ටික දවසක් කියන්නේ. දැන් 11 වසර ළමයින් සමහරට අහුවොත් කියන සමහරයි. මේක අමාරුයි මේක ආයි කරන්න එහෙම කියන. එහෙම දෙයක් නෑ මේක හරිම ලේසි. මේක සාමාන්‍ය ජීවිතයේ සිද්ධ වෙන දේවල් තියෙන්නේ. ඒ නිසා මතක තියාගන්න අපිට හරි පහසුයි. හරි. අපි දැන් මං ඉස්සෙල්ලා කිව්වනේ සාමාන්‍ය ජීවිතයේදී මම ඉස්සෙල්ලා කිව්වා දැන් අපි කාර් එකක දොරවල් ඔක්කොම ඇහුවොත් විතරයි අපිට ඒක යන්න පුළුවන්. සමහර වාහන තියෙනවා දැන් සුඛෝපභෝගී වාහන දොරක් හරියට වැහිලා නැත්නම් මෙයා ස්ටාර්ට් කරන්න අවස්ථාව දෙන්නේ නැහැ. ඒ වගේ. ඒතර සමහර ඒවා නම් එලාම් එකක් දෙන දොරක් වැහිලා නැතත් යන්න පුළුවන්. ඒ එලාම් එක වැදිලා. ඕන්නම්. ඒ වගේ. ඒතර එක එක ඒවායි එක එක විදිහවලට තියෙනවා. ඒ මම කිව්වේ ඔබ සාමාන්‍ය ජීවිතයේ භාවිතා කරන තර්ක තමයි මේ පාඩමේදී අපි කතා කරන්නේ. සාමාන්‍ය ජීවිතයේ භාවිතා කරන තර්ක. හරි. අපි ඔතන යටින් පොඩි දෙයක් ලියමු පුතේ. ඔතන යටින් ලියන්න. පොඩි ඡේදයක් අපි ලියන්නේ. ලියමු. එදිනෙදා ජීවිතයේ විවිධාකාර sannivedanayan සිදු කරනු ලබයි. එදිනෙදා ජීවිතයේ විවිධාකාර sannivedanayan සිදු කරනු ලබයි. අතීතයේ අඬබෙර තුලින් sannivedanayan කළ අතර වර්තමානයේ අතීතයේ අඬබෙර තුලින් sannivedanayan කළ අතර වර්තමානයේ මේ සඳහා විද්‍යුත් ක්‍රමයන් භාවිතා කරයි.
විද්‍යුත් ක්‍රමයන් භාවිතා කරයි. උදාහරණ කියලා ලියමු. උදාහරණ කියලා ඡේද කීපයක් තමයි ලියන්නේ උදාහරණ කියලා. උදාහරණ ඡේද කීපයක් ලියමු. දුම්රියක ගමනාරම්භයට දුම්රියක ගමන ආරම්භයට දුම්රියක ගමන ආරම්භයට කොළපාට බල්බය කොළපාට බල්බය කොළපාට බල්බය දැල් වී තිබිය යුතු අතර දැල් වී තිබිය යුතු අතර රතු පාට බල්බය දැල්වේ නම් රතු පාට බල්බය දැල්වේ නම් රතු පාට බල්බය දැල්වේ නම් දුම්රිය රතු පාට බල්බය දැල්වේ නම් දුම්රිය නැවැත් විය යුතුය. නැවැත් විය යුතුය. හරි. තව උදාහරණයක්. මෝටර් රථයක ගමන ආරම්භයට මෝටර් රථයක ගමන ආරම්භයට මෝටර් රථයක ගමන ආරම්භයට දොරවල් සියල්ල වැසී තිබිය යුතුය. දොරවල් සියල්ල වැසී තිබිය යුතුය. එසේ නොමැතිනම් සංඥාවක් මගින් එය දැනුම් දේ. එසේ නොමැතිනම් සංඥාවක් මගින් මෙය දැනුම් දේ. තව උදාහරණයක්. මෝටර් රථයේ ගමන් කිරීමේදී ආසන පටි නිවැරදිව පැළඳිය යුතු අතර එසේ නොවන්නේ නම් සංඥාවක් නිකුත් කරයි. ලියා ගන්න බැරි වුණා නම් ඒ වෙලාවෙම අහන්න ඕන මගෙන්.
එසේ නොවන්නේ නම් සංඥාවක් නිකුත් කරයි. හරි. අලුත් ඡේදකින් ලියමු. එතනම එක වාක්‍යයක් කියන්නේ. අලුත් ඡේදකින් සාමාන්‍ය ජීවිතයේ අප සංඥා උපයෝගී කරගන්නාසේම සාමාන්‍ය ජීවිතයේ අප සංඥා උපයෝගී කරගන්නාසේම පරිගණකයද සංඥාවන් භාවිතා කරයි. පරිගණකයද සංඥාවන් භාවිතා කරයි. හරි. දැන් අපි මම ඉස්සලා කිව්වා මේ පාඩමේදී අපි කතා කරන්නේ තාර්කික ద్వාර ගැන. ලොජික් ගේට් එකක් වගේ. ගේට්ටුවක් වගේම තමයි අතර මේක. එතනින් ඇතුළට යන්න දෙන්නේ නැහැ. එයා ක්‍රියාත්මක කරන්නේ එයා කියපු කොන්දේස ඉෂ්ට වෙනව නම්. අපි තාර්කික ద్వාර කියලා කියන පදේ දැන් මේ පරිගණකය භාවිතා කරද්දී විවිධාකාරයේ තාර්කික ద్వාර පරිගණකය තුල භාවිතා වෙනවා. උතර අපි තාර්කික ద్వාර වලින් පුතේ කරන්නේ මේ ද්විමය සංඛ්‍යා භාවිතා කරලා. දැන් ද්විමය සංඛ්‍යා දැන් ඔයා දන්නවා. මොනවද ද්විමය සංඛ්‍යා? 1 සහ 0. ඔව්. මේ ද්විමය සංඛ්‍යා භාවිතා කරලා පුතේ අපිට විවිධ තර්ක ගොඩනංවන්න පුළුවන්. ද්විමය සංඛ්‍යා භාවිතා කරලා විවිධාකාරයේ තර්ක ගොඩනංවන්න පුළුවන්. එතකොට මේ තර්ක ගොඩනැන්වීමත් අන්න ඒ තර්ක ගොඩනංවලා පුතේ ඒ අනුව යම් යම් තීරණ ගන්නත් පුළුවන් පරිපත. මේ ද්විමය සංඛ්‍යා වලින් පුතේ 1 සහ 0ෙන් විවිධ තර්ක ගොඩනංවනවා. ඒ තර්ක භාවිතා කරලා අපිට විවිධ වූ තීරණ ගන්න පුළුවන් පරිපත වලට අපි කියනවා තාර්කික ద్వාර කියලා. ඒතර පැහැදිලිනේ පුතේ ඒක වෙනදී. මේ 1 සහ 0 භාවිතා කරලා පුතේ ඒක තර්ක ගොඩනංවනවා. දැන් උදාහරණයක් මම තර්කයක් ගොඩනංවනවා එලාම් එකක් වදින්න ඕන පුතේ ගිනි අනතුරු ඇඟවීමේ සංඥාවක් නම්. හරි. එලාම් එක වදින්න ඕනේ මොන වුණොත්ද පුතේ? ප්‍රශ්නයක් එන්නත් ඕන, දුමක් එන්නත් ඕන. එහෙම හිතමුකෝ. එතන මෙහෙම හිතන්නම ප්‍රශ්නයක් හෝ දුමක්. හරිද? ප්‍රශ්නයක් හරි දුමක් හරි ආවොත් අන්න එලාම් එකක් වදින්න ඕනේ. මොකටද එලාම් එක වදින්නේ? අනතුරක් අඟවනවා. ගින්නක් තමයි මේ ඇති වෙන්නේ කියලා. ප්‍රශ්නයක් හෝ දුමක්. ඒතකොට රස්නය සහ දුම කියන දෙකම තියෙන්න ඕනද දැන්? එලාම් එක වදින්න. දැන් පුතේ මම පොඩි තර්කයක් ගොඩ නැංගුවා. මම රස්නයක් හෝ දුමක්. ඔන්න බලන්න මෙන්න රස්නය. අපි ගමු හීට් එක. ඔන්න දුම. ඔන්න මම ස්මෝක් එකක්. ඔන්න S. හරි හීට් එකයි. ස්මෝක් එකකුයි දුමකුයි. අතර පුතේ මෙන්න රස්නය තියෙනවා. රස්නෙත් නෑ. අපිට රස්නෙත් නෑ. ඔන්න දුමත් නෑ. රස්නෙත් නෑ දුමත් නෑ බිඳුවනේ. අපි කියන 1 සහ 0 තර්ක තත්ත්ව ගොඩනංවන්න පුතේ 1 සහ 0 පාවිච්චි කරලා. රස්නෙත් නෑ දුමත් නෑ. දැන් එලාම් එක වදින්න ඕනද මේ වෙලාවේ? නෑ. ඔව් එලාම් එක වදින්න ඕනෙත් නෑ. හරි මෙන්න මේ වගේ තමයි ගොඩනංවන්න පුතේ. ඔන්න රස්නය නෑ. හැබැයි දුම තියෙනවා. රස්නයක් නැතුව දුමක් එනවා. මේ වෙලාවේ එලාම් එක වදින්න ඕනද? ඔව්. එලාම් එක වදින්න ඕන නේද? මොකද අපි කිව්වේ රස්නයක් හෝ දුමක් තියෙනවා නම් එලාම් එක වදින්න. මේ දෙකෙන් එකක් තිබුණොත් ඒ කියන්නේ එලාම් එක වදින්න ඕනේ. මේ දැන් ඔන්න රස්නයක් තියෙනවා. හැබැයි දුමක් නැහැ. එලාම් එක වදින්න ඕනද? ඔව්. අන්න එලාම් එක වදින්න ඕන. දැන් පුතේ කිසියම් වෙලාවක රස්නයකුයි දුමකුයි දෙකම තිබුණොත් වදින. එලාම් එක වදින්න ඕන. ඔන්න ඔය වගේ පුතේ තර්ක දැන් මේක අමාරු වැඩක් නෙවෙයි නේ මේ වගේ තර්කයක් ගොඩනංවන එක. මෙන්න මේ වගේ තර්ක
ගොඩනංවනවා පුතේ අපි ඒවට කියනවා එන ද්විමය සංඛ්‍යා භාවිතා කරලා හරි ගින්නක් ඇතිවද නැතිවද හරි අපි තුමු ගින්නක් නෙවෙයි නිකන් සමහර පොඩි රස්නයක් වැඩිපුර දැනුනොත් එහෙම ගින්නක් ඇති වෙන මූලික හේතුව නම් ටක් ගාලා ලාමක වදිනවා මම මේ නිකන් පොඩි තර්කයක් විතරයි ගොඩනැගුවේ හරි ඒක අපි තර්ක කරන්න ඕනේ නැහැ රස්නයක් එනකොට අනිවාර්යෙන් දුමක් එන්න ඕනද නැද්ද එහෙම එකක් හරි කොහොම හරි ඊට පස්සේ මේ අපි විවිධ ද්විමය සංඛ්‍යා භාවිතා කරලා විවිධ තර්ක ගොඩනැන්වීමත් අන්නේ තර්ක භාවිතා කරමින් විවිධ තීරණ ගන්නත් පුළුවන් පරිපත වලට අපි කියනවා පුතේ තාර්කික පරිපත කියලා. ඒතර ද්විමය සංඛ්‍යා තමයි පුතේ මේ තාර්කික පරිපත වලදී අපි භාවිතා කරන්නේ. ඒතර මේ තාර්කික පරිපත කියන එක පුතේ මේ විවිධාකාරයේ ඉලෙක්ට්‍රොනික පරිපත තුල මේ විද්‍යුත් පරිපත තුල පුතේ මේ තාර්කික පරිපත තියෙනවා. උදාහරණයක් පරිගණකයක් හැදිලා තියෙන්නේ පුතේ මේ තාර්කික පරිපත විශාල ප්‍රමාණයක් එකතු වෙලා. ඔය අපි කතා කරන තාර්කික පරිපත ලොජික් ගේට්ස් විශාල ප්‍රමාණයක් එකතු වෙලා තමයි පුතේ පරිගණකයක් නිර්මාණය වෙන්නේ. ඒතර මේ මධ්‍ය සැකසුම් මේකක ඇතුලේ ප්‍රොසෙසර් එක අපි CPU මධ්‍ය සැකසුම් මේකක ඇතුලේ පුතේ මේ තාර්කික පරිපත ගොඩක් තියෙනවා. මධ්‍ය සැකසුම් මේකක ඇතුලේ තාර්කික පරිපත ගොඩක් තියෙනවා. ඒතර පුතේ අපි ප්‍රධාන තාර්කික පරිපත තුනක් කතා කරනවා. ප්‍රධාන තාර්කික පරිපත තුනක් පුතේ අපි කතා කරනවා. ඒක හරිම ලේසි. හරි සරලයි. මේ තාර්කික පරිපත ප්‍රධාන තාර්කික පරිපත තුනක් කතා කරනවා. ඒව තමයි මෙන්න මේ මම ලියන්න හදන්නේ පුතේ ප්‍රධාන එක තමයි පුතේ පළවෙනිම එක තමයි AND කියලා කියන්නේ. පුතේ AND gate AND ద్వාරය AND gate AND ద్వාරය AND ద్వාරය දැන් අපිට සිංහලෙන් ලියන්න ඕන නම් මේකේ ద్వාරය කියලා මම හරි අතට ගිහිල්ලා අර ඉංග්‍රීසි කියන එක සිංහලට මාරු කරනවා. දැන් මම ලියනවා ద్వාරය කියලා. මෙතන AND AND ద్వාරය හරි AND gate බස්තුවේ තව ගේට් එකක් තියෙනවා මේ ප්‍රධාන ద్వාර තුනක් තියෙන්නේ අනිත් එක O gate අන්න දැන් සිංහලෙන් ලියවෙන්නේ දැන් ආයි ඉංග්‍රීසි වලට මාරු කරන්න ඕන අතනින් හරි O ద్వාරය OR අපි මේ පුතේ ලියන්නේ කැපිටල් ලකුරෙන් and O කියන ඒවා OR O ద్వාරය අනිත් එක තමයි පුතේ not ద్వාරය කියන්නේ. උතර පුතේ මූලික තාර්කික ద్వාර තුනක් තියෙනවා මොනවද තාර්කික ద్వාර තුන and or not. and or not හරි and or not කියන එක. එතකොට දැන් මම ඉස්සෙල්ලා කියවනේ රස්නයක් හෝ මොකද දුමක් නේ. તો රස්නයක් හෝ දුමක් කිව්වම ඔයාලා හිතන මේ ගේට් තුනේ මොකක්ද වෙනව එන්නේ ඕනේ? and රස්නයක් හෝ දුමක් මම කිව්වේ. And or තාගොරේ not කියන්නේ නැහැ නේ. හරි. දැන් හෝ කියන්නේ මොකද? මම කිව්ව රස්නයක් හෝ දුමක්. මොකද නම් ගේට් එක? ඕ කියන්නේ මොකද සිංහල තේරුම යාගේ? හෝ හෝ. හෝ කියන්නේ හෝනේ නේ. මම කිව්ව රස්නයක් හෝ දුමක්. උතර ඕ එක තමයි එන්නේ. මම කියන රස්නයක් සහ දුමක් ආවොත් එලා මේක වදින්න ඕනේ කියලා එනම් මොකක්ද දෙන්න ඕනේ? and අන්න and මතක තියාගන්න. අපි සාමාන්‍ය ජීවිතයේ සහ කියලා කියන්නේ අන්න and එක. ඒතර අපි සහ කියලා කිව්වොත් අන්න and එකක් එන්නේ. හෝ කියලා කිව්වොත් එතනට එන්නේ ඕ එක. not කියන්නේ නැතාර්ථය. අපි කියන එකේ හැමතිස්සෙම ප්‍රතිවිරුද්ධ දේ තමයි not කියලා කියන්නේ පුතේ. උතර එන්නේ මූලික තාර්කික ద్వාර තුන අපි කතා කරනවා මේක මේ ඔය කියපු අදහස තේරෙනව නම් පුතේ මේ පාඩමේ ඔක්කොම තේරුණා වගේ තමයි. මේ and or not and කියන්නේ ඔය සහ කියන එක අපි සාමාන්‍ය ජීවිතයේ කිව්වොත් o කියනවා හෝ කියන එක not කියනවා නැතාර්ථය. ඒ කියන්නේ අපි ඔව් කියලා කිව්වොත් එයා උත්තර දෙන්නේ හැමතිස්සෙම මොකක් කියලායි? එයා උත්තර දෙන්නේ හැමතිස්සෙම නෑ කියලා. එයා අපි ඔව් කිව්වොත් එයා නෑ කියනවා. අපි නෑ කිව්වොත් එයා උත්තර දෙනවා oh ඔව් කියලා. ඒ කියන්නේ එක සහ බිඳුවෙන් තමයි උත්තර දෙන්නේ. අපි එක කිව්වොත් එයා කියනවා බිඳුවයි කියලා. එයා අපි බිඳුව කිව්වොත් එයා කියනවා not එකේදී එකයි කියලා. හරි. එතකොට පුතේ මේ තාර්කික ద్వාර ඔය and or not වලට පුතේ අපි විවිධාකාරයේ ආදානයන්. ඒක සාමාන්‍ය ආදානයන් දෙකක් හෝ කිහිපයක් කරනවා. උතර ආදානයන් දෙකක් හෝ කිහිපයක් කරාම එයා ඒව සලකලා බලලා අපි දීපු උපදෙස් අනුව සලකලා බලලා එයා ප්‍රතිදානයන් එකක් ලබා දෙනවා. එක ප්‍රතිදානයක් ලබා දීම සිද්ධ කරනවා.
අපි ආදානයන් එයාට දෙනවා. එයා ඒ ආදානයන් සලකා බලලා ප්‍රතිදානයක් ලබා දීම සිද්ධ කරනවා. ඔය and or not කියන ගේට්ස් තුනේදීම වෙන්නේ ඕක. එතකොට දැන් ඔයාලට මම දෙන පැහැදිලි ඇති and එහෙම නැත්නම් o කියන එක ගැන not එක ගැන කෙසේ වෙතත් and o ගැන පැහැදිලි වෙන්න ඕනේ. හරි. එතකොට පුතේ අපි ලියාගමු පොඩි මාතෘකාවක් තාර්කික ద్వාර කියලා. තාර්කික ద్వාර. කාට හරි පුතේ මේ පොඩ්ඩක් හරි අපැහැදිලි නම් මගෙන් අහන්න. එතකොට ඉස්සරහට යද්දී ඔයාලට මුකුත් බැරි වෙන්නේ නැහැ. දැම්ම මොනවා හරි අපැහැදිලි වුණොත් ඒක අහන්න. අඩු ගානේ මැසේජ් එකක් දාන්නතර මම මේ ප්‍රශ්නේ අහපු කෙනාගේ නම කියන්නේ නැහැ. මෙයා තමයි මේක ඇහුවේ කියලා. හොඳ ප්‍රශ්නයක් නම් මම ඕනනම් කියන්නම්. එහෙම නැත්නම් ඕන ප්‍රශ්නයක් දාන්න පාඩමට සම්බන්ධ. එතකොට මම ඒකට උත්තර දීගෙනම යන්නම්. හරි. තාර්කික ద్వාර ඔයා ලියන්න ඕන පුතේ ඉංග්‍රීසියෙන් logic gates කියලා. logic gates. තාර්කික ద్వාර නේ logic gates. හරි. ඔතන යටින් පුතේ අපි පොඩි දෙයක් ලියා ගමු. logic gates කියලා පොඩි ඡේදයක් ලියන්න. ද්විමය සංඛ්‍යා භාවිතයෙන් ලියන ද්විමය සංඛ්‍යා භාවිතයෙන් ද්විමය සංඛ්‍යා භාවිතයෙන් යම් යම් තර්ක තත්ත්ව ගොඩනැන්වීමටත් ද්විමය සංඛ්‍යා භාවිතයෙන් යම් යම් තර්ක තත්ත්ව ගොඩනැන්වීමටත් යම් යම් තර්ක තත්ත්ව ගොඩනැන්වීමටත් ඒ අනුව තීරණ ගැනීමටත් හැකි පරිපත තාර්කික පරිපත නම් වේ. තීරණ ගැනීමටත් හැකි පරිපත තාර්කික පරිපත නම් වේ. logic gates and logic circuit කියලා අපි කියමු. තාර්කික පරිපත නම් වේ. අලුත් ඡේදයෙන් ලියමු. අලුත් ඡේදයෙන් පරිගණකය සෑදී ඇත්තේද සංකීර්ණ සංඛ්‍යාංක පරිපත. ඒ කියන්නේ තාර්කික පරිපත වලට තව නමක් මේ කියන්නේ. සංකීර්ණ සංඛ්‍යාංක පරිපත. සැදියත්තේද සංකීර්ණ සංඛ්‍යාංක පරිපත. සංකීර්ණ සංඛ්‍යාංක පරිපත රාශියක එකතු වෙනි. සංකීර්ණ සංඛ්‍යාංක පරිපත රාශියක එකතු වෙනි. එතනටම ලියමු. මධ්‍ය සැකසුම් ඒකකය තුලද يعني CPU තුල මධ්‍ය සැකසුම් ඒකකය තුලද මධ්‍ය සැකසුම් ඒකකය තුලද තාර්කික ద్వාර විශාල සංඛ්‍යාවක් අන්තර්ගත වේ.
තාර්කික ద్వාර විශාල සංඛ්‍යාවක් අන්තර්ගත වේ. අලුත් ඡේදකින් ආය පුතේ. තාර්කික ద్వාරයක් මගින් තාර්කික ద్వාරයක් මගින් තාර්කික ద్వාරයක් මගින් එය වෙත සිදු කරන තාර්කික ద్వාරයක් මගින් එය වෙත සිදු කරන ආදානයක් හෝ එය වෙත සිදු කරන ආදානයක් හෝ ආදාන කිහිපයක් ආදානයක් හෝ ආදාන කිහිපයක් ආදාන කිහිපයක් සලකා බලා ආදානයක් හෝ ආදාන කිහිපයක් සලකා බලා ප්‍රතිදානයක් ලබා දීම සිදු කරයි. ප්‍රතිදානයක් ලබා දීම සිදු කරයි. හරි. පුතේ මේ තාර්කික ద్వාර ඇතුලේ ඒකේ විද්‍යුත් පරිපථ තව තියෙනවා. දැන් ඔය පරිගණකයක් ගත්තම විද්‍යුත් එකේ උපාංග කොටස් තියෙනවනේ ඒක ඇතුලේ. ඒ කියන්නේ ඔකේ තියෙනවා ධාරිත්‍රක, ඊට පස්සේ ප්‍රතිරෝධක, ඩයෝඩ වගේ විවිධාකාරයේ උපාංග මේ තාර්කික ద్వාරයක් ඇතුලේ අන්තර්ගත වෙනවා. හරි. ඒ කියන්නේ ඔය අපේ ධාරිත්‍ර කැපැසිටර්ස් නේ, ඩයෝඩ්ස්, රෙසිස්ටර්ස්, ප්‍රතිරෝධක එහෙම කියලා කියන්නේ. ඒතකොට ඒ වගේ උපාංග තාර්කික ద్వාරයක් ඇතුලේ අන්තර්ගත වෙනවා. ට්‍රාන්සිස්ටර්ස් අපි අර ට්‍රාන්සිස්ටර්ස් භාවිතා කරන්නේ අපිට මොන පරිගණකවලද? මොන පරම්පරාවේ පරිගණකවලද? දැන් ට්‍රාන්සිස්ටර්ස් කියන උපාංගයක් අපි කතා කරන්නේ පුතේ ඒක පරම්පරාවලට වර්ගීකරණය කරද්දී මට කියන ට්‍රාන්සිස්ටර්ස් ඔව් දෙවෙනි දෙවෙනි ට්‍රාන්සිස්ටර්ස් භාවිතා කරන්නේ දෙවෙනි පරම්පරාවේ පරිගණකවල. දැන් මතක නැද්ද දන්නේ නැහැ මේක ඉගෙනුවා කියලා. පළවෙනි පරම්පරාවේ රික්ත කණල, දෙවෙනි එකේ ට්‍රාන්සිස්ටර්ස්, තුන්වෙනි එකේ අනුකලිත පරිපථ න IC, හතරවෙනි එකේ ශුද්ධ පරිපථ ඊළඟ අර ඉතා විශාල ප්‍රමාණයක් අනුකලිත පරිපථ ගෙවුවත් හරි. පස්වෙනි එකේ કૃත්‍රිම බුද්ධියක් සහිත පරිගණක උපාංගය ULSI. අල්ට්‍රා ලාර්ජ් ස්කේල් ඉන්ටිග්‍රේෂන් කියන එක ඔය කියන්නේ. හරි. උතර පුතේ මතක තියාගන්න ඕනේ ඒවා. ඉරිගාන පේපර් එකේ අහනවා පළවෙනි පරම්පරාවේ මොකද්ද භාවිතා කරේ ඒවා උත්තර වලට දෙනවා. උතර 1 2 3 4 තමයි වැඩිපුර අහලා තියෙන්නේ ඒකේ. මතක තියාගන්න වෙනවා. හරි. උතර මම මේ කියුවේ ඔය ට්‍රාන්සිස්ටර්ස්, ඩයෝඩ, බස් ප්‍රතිරෝධක, ධාරිත්‍රක වගේ උපාංග මේ තාර්කික පරිපථ තුල පුතේ අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ මේ ඔය අපි කිව්ව ලොජික් ගේට්ස් තුල ඔන්න ඔය විද්‍යුත් උපාංගක් තියෙනවා. හරි. අපි එකක් පොඩ්ඩක් ලියමු. තාර්කික ద్వාර තුල ලියන්න. තාර්කික ద్వාර තුල ट्रांसिस्टर डायोड प्रतिरोधक सह दारित्रक सर बोलते क्या हो गया हरी ट्रांसिस्टर सॉरी तार्किक द्वार तुल ఏమని మనం කියවනේ తార్కిక ద్వార තුල ట్రాన్సిస్టర్ డయోడ్
transistor diode ප්‍රතිරෝධක resistors කියන කොයි කියන්නේ ප්‍රතිරෝධක ධාරිත්‍රක ප්‍රතිරෝධක ධාරිත්‍රක යනාදී අංග අන්තර්ගත වේ ප්‍රතිරෝධක ධාරිත්‍රක capacitors ධාරිත්‍රක යනාදී අංග අන්තර්ගත වේ යනාදී අංග අන්තර්ගත වේ හරි ඉතින් අපි ඔය logic gates දැන් මම ඉස්සෙල්ලා ගිහුවා පුතේ logic gates තුනක් මොනවද කිව්වා logic gates තුන තාර්කික ద్వාර තුන and or not and or not හරිද පුතේ දැන් ඕවා පුතේ මූලික තාර්කික ద్వාර අපිට ওই මූලික තාර්කික ద్వාර විතරක් ඒක පුළුවන් නම් පුතේ අනිත් ඒවා පුළුවන් මොකද මූලික තාර්කික ద్వාර එකතු වෙලා තමයි අනිකුත් තාර්කික ద్వාර නිර්මාණය වෙන්නේ හරි දැන් ඔයා A level ICT කරනකොට ඒකටත් තියෙන පාඩමක් මේක ආයි මේවා ටික පොඩ්ඩක් ආයි උගන්වනවා ඒක 12 වසර ගියමනොත් මේව උගන්වලා තමයි ආයි පටන් ගන්න. උතර මේ මූලික තාර්කික ద్వාර පුතේ තුනක් තියෙන්නේ. ඔය and or not ඒවා මූලික ඒවා. වෙන basic logic gates. උතර තාර්කික ద్వාර පුතේ මේ භාවිතා වෙන ආකාරයෙන් කොටස් දෙකකට වර්ග කරනවා. ඒක තමයි මූලික තාර්කික ద్వාර. ඔය basic logic gates තුන. උතර basic logic gates තියෙන තුනයි and or not. සිංහල නම් නේ අපි යාට කියන්නේ ඒක සිංහල නම් තියෙනවා. විභාගයේදී හැමතිස්සෙම මොකද and ద్వාරය ඊට පස්සේ o ద్వාරය not ద్వාරය කිය. and or not. එහෙම මතක තියාගන්න ඒක ලේසි. පස්සේ පුතේ තවත් තාර්කික ద్వාර වර්ගයක් තියෙනවා සංයුක්ත තාර්කික ద్వාර. සංයුක්ත මේ combinational logic gates. කියන පුතේ අර මූලික තාර්කික ద్వාර දෙකක් එකතු වෙලා හැදෙනවා සංයුක්ත තාර්කික ద్వාර කියලා. මූලික තාර්කික ద్వාර දෙකක් එකතු කරලා හදනවා අලුත් ద్వාරයක්. අපි ඒවට කියනවා සංයුක්ත තාර්කික ద్వාර. උතර මූලික තාර්කික ద్వාරයේ සංකල්පයේ අදහස දන්නවනම් අනිත් සංයුක්ත ඒවා හරිම ලේසියි. මොකද මේ දෙකක් එකතු වෙලා හැදිලා තියෙන්නේ. ඒක නිසා. උතර මතක තියාගන්න ඕනේ. තාර්කික ద్వාර පුතේ භාවිතා වෙන ආකාරය අනුව වර්ග දෙකයි. මොනවද වර්ග දෙක? මූලික තාර්කික ద్వාර සහ සංයුක්ත තාර්කික ద్వාර කිය. හරි. අපි ලියමු පුතේ අලුත් ඡේදයකින් තාර්කික ద్వාර අලුත් ඡේදයකින් ලියන්න. තාර්කික ద్వාර භාවිතා වන ආකාරය අනුව තාර්කික ద్వාර භාවිතා වන ආකාරය අනුව පහත පරිදි වර්ග කළ හැකි වේ. භාවිතා වන ආකාරය අනුව පහත පරිදි මම කියන වේගෙ වැඩි නම් කියන්න තාර්කික ద్వාර භාවිතා වන ආකාරය අනුව පහත පරිදි වර්ග කළ හැකිය. පහත පරිදි වර්ග කළ හැකිය. වර්ග කළ හැකිය. එක පළවෙනි ඒ කියන්නේ අංක 1 කියලා දාලා ලියන්න. මූලික තාර්කික ద్వාර මූලික තාර්කික ద్వාර මූලික තාර්කික ద్వාර කියන්නේ බේසික් ඔන්න එහෙමත් ලියා ගන්න බේසික් ලොජික් ගේට්ස් මූලික තාර්කික ద్వාර
ඊළඟට ලියමු දෙවැනි එක සංයුක්ත තාර්කික ద్వාර සංයුක්ත තාර්කික ద్వාර මේ ඉංග්‍රීසි නම් අනිවාර්ය නෑ මේවට හොඳ මතක තියාගන්න හැම ඕනේ කියලා combinational logic gates සංයුක්ත තාර්කික ద్వාර සංයුක්ත තාර්කික ద్వාර තාර්කික ద్వාර අනෙක් එක පල්ලෙහාට ගියා කොටසක් තාර්කික ద్వාර වර්ග දෙකක් තියෙනවා මූලික තාර්කික ద్వාර සහ සංයුක්ත තාර්කික ద్వාර කියලා. හරි. ඔය වර්ග දෙක ලියලා අපි මාතෘකාවක් ලියමු පුතේ මූලික තාර්කික ద్వාර කියලා. මූලික තාර්කික ద్వාර මූලික තාර්කික ద్వාර හරි. මම ඉස්සෙල්ලා කිව්වා පුතේ මූලික තාර්කික ద్వාර තුනයි n ద్వාරය o ద్వාරය not ద్వාරය කියලා. හරි. අපි අතනින් ලියනවා මූලික තාර්කික ద్వාර තුනකි. අතනින් ලියමු මූලික තාර්කික ద్వාර තුනකි. මූලික තාර්කික ద్వාර තුනකි. ලියමු කැපිටල් අකුරෙන් පුතේ ලියන්නේ කැපිටල් අකුරෙන් ලියන්නේ ద్వාරය කියලා ලියන්න ඕන පුතේ ඉස්සරහින් ඔයාලා ලියද්දි නම් දෙබල අකුරක් වැටිලා මේ තුන ලියාගන්න n ద్వාරය o ద్వාරය n ద్వාරය o ద్వාරය not ద్వාරය කියලා. නම ලියාගන්න n ద్వාරය o ద్వාරය not ద్వාරය. හරි. ඒකේ අර්ථය පුතේ අපි මාතෘකාවක් ලියා ගන්නවා n ద్వාරය කියලා. දැන් ඔය තුන ලිව්වා. ඊට පස්සේ අපි මාතෘකාවක් ලියනවා n ద్వාරය. දැන් අපි මේ ගේට්ස් ගැන වෙන වෙනම කතා කරනවා. ආයෙ ලියමු මාතෘකාවක් and ద్వාරය. and ద్వාරය. හරි. and ద్వාරයේ අදහස මොකක්ද පුතේ? and ద్వාරයේ අදහස මොකක්ද? මම ඉස්සෙල්ලා කිව්වා. සහ කියන එක. අන්න එක මතක තියාගන්න. and කියන්නේ සහ. ඒක මතක තියාගත්තම උත්තර ලියන්න පුළුවන්. ඒක තමයි මතක තියාගන්න ක්‍රමය. તો සමහරලා වෙන වෙන ක්‍රම වලට මතක තියාගෙන මම ඒ ක්‍රමය කියන්නේ නැහැ. එහෙම මතක තියාගෙන හිටියම ඒත් O level විභාගයට උත්තර ලියා ගන්න පුළුවන්. ඔයා A level වලට ICT කරොත් එහෙම එතකොට වර්ධිනවා වැඩි. ඒකට උත්තර ලියන්න බෑ. ඒකේ මිට හර ඒ කියන්නේ සංකීර්ණ දේවල් කරද්දී උත්තර වර්ධිනවා. මම දැන් මම කියන විදිහට මතක තියාගත්තොත් ඕන එකකදී ප්‍රශ්නයක් නැහැ. මේක හරිය ලේසි මතක තියාගන්න. and කියන්නේ සහ කියන එක. උත්තර and gate එකට පුතේ සංකේතයක් තියෙනවා. and ద్వාරයට සංකේතයක් තියෙනවා. මම ඒ සංකේතයක් නිකන් පොඩ ඇඳලා පෙන්නනම් මට පුළුවන් විදිහට කියන්නේ ඒක ලස්සන මම අඳින්න බැරි වෙයි මෙතන. මෙන්න මෙහෙම and එකට සංකේතයක් තියෙනවා. මෙන්න මෙහෙම ඉරක් තියෙන්නේ. ඊට පස්සේ මම පිටුරක් පෙන්නන ලස්සන. ඒ කියන්නේ හරියම එක හරියටම එකක් හොඳ. මෙන්න මෙහෙම රවුමක් තමයි තියෙන්නේ. and එකට. ඔන්න ඔය වගේ. එතකොට ඒකට පුතේ inputs and gate එකට මේ input තමයි මේ පැත්තෙන් කරන්නේ. ඔන්න ඔය වගේ. inputs අවමය පුතේ දෙකයි. අනිවාර්යෙන් input දෙකක් ඕනේ. එතකොට input දෙක සලකලා බලලා එයා දෙන output එකක් මෙතනින්. එතකොට AND gate එකේ සංකේතය. හරි AND එකේ සංකේතය. එතකොට පුතේ input දෙකක් දුන්නා නම් මෙයාට AND එකනේ දැන් කියන්නේ. අපි මෙයාට input කරනවා A සහ B කියලා ගියා. ඔන්න එක්කෙනෙක් සිංහල ලියවෙන්නේ දැන්. මම මෙයාට input දෙකක් දෙනවා. ඔන්න එක input එකක් A. ඔන්න එක input එකක් A. ඔන්න අනිත් input එක තමයි B කියන්නේ. අනිත් input එක B.
ඒතර AB නම් පුතේ දැන් AND එක ඇතුලෙන් යන්නේ. මෙයාගේ ප්‍රතිඵලය මේක ගෙලින් වගේ ලියන්න ඕන මේක. මෙතන ප්‍රතිඵලය මොකක්ද වෙනව ඇත්තේ? AB යන්නේ මොකක් ඇතුලෙන්ද? AND ගේට් එකක් ඇතුලෙන්. AB යන්නේ පුතේ AND ගේට් එකක් ඇතුලෙන්. ඒතර අපි යාගේ ප්‍රතිඵලය ලියනවා. ඔව් AB කියලා ලිව්වත් හරි. A and B කියලා. A and B. අපි කවදාවත් A and B කියලා ලියන්නේ නැහැ. කියවන්නේ A and B. මෙයාගේ ප්‍රතිඵලය පුතේ අපි කියවන්න ඕනේ හැමදෙස්සම AB ඉන්පුට් කරා නම් AND ගේට් එකකට ප්‍රතිඵලය A and B. අපි මෙහෙම ලියන්නේ නැහැ. දැන් මම උගන්වද්දි ලිව්වට ඔහම කවුරුත් A and B කියලා ලියන්නේ නැහැ. කියවන්නේ. අපි ඒක ලියන්නේ පුතේ වෙන සංකේතයකින් අපි A and B කියන එක ලියනවා A.B කියලා. A.B මැදින් ඩොට් එකක් තියුවා. එතකොට මේක මොනම වෙලාවකදත් A.B කියලා කියවනවද? මේක A.B කියලා කවුරුත් කියවනවද? නැහැ. කියවන්න ඕනේ කොහමද? A and B. A and B. ලියන්න ඕනේ කොහමද? A.B කියලා. ඔව්. එතකොට AND එකට මේ AND එකට මේ මෙතන සංකේතයක් ඇන්දනේ පුතේ අපි මේ වගේ. එතකොට මේ AND එකේ ගේට් එක AND ගේට් එකේ මෙතන සංකේතය. එයාගේ අපි ප්‍රතිඵලය ලියන්නේ AB නම් ඉන්පුට් කරේ A.B කියලා. ප්‍රතිඵලය A.B. හැබැයි මේක අපි කියවන්න ඕනේ හැමතිස්සෙම A and B කියලා. A and B කියලා. දැන් පුතේ ඔයාලට මතක තියෙනවනේ මෙතනින් එහාට මේ සංකේතය දැක්කම මෙතනින් එහාට මතක තියෙන්න ඕනි. ඔව් මේ සංකේතය දැක්කම අපි මේක මතක තියාගන්න මේ තියෙන AND ගේට් එකේ සංකේතය. AND කියන logic gate එකේ සංකේතය. මම හරියට මම මෙතන පෙන්නන්නම්. ඔය AND කියන logic gate එකේ සංකේතය අර දැන් presentation එකක් පේනවනේ. මේ තියෙන පුතේ AND gate එක. ඔන්න ඔය වගේ ලස්සන අඳින්න ඕනේ AND එක. හරි. AND එක. උතර AND එකට පුතේ මම ඉස්සෙල්ලා කිව්වා අපි ආදානය කරනවා AB. අපි මෙතන ලියා ගන්න ඕනේ A. මෙතන ලියනවා B. ආදානය කරා AB. ඕන අකුරු ටිකක් හොඳ මේ අපි ඉංග්‍රීසි අකුරු සාමාන්‍ය AB තමයි වැඩිපුර දාන X Y ඕන එකක් දාන්න පුළුවන්. උතර AB ආදානය කරද්දී දැන් මෙයා A කියන කෙනා මෙතනින් ඇතුළට යනවා. B කියන කෙනා ඇතුළට යනවා. දැන් AND එකක් ඇතුළෙන් යන්නේ. අපි කෝ එක ප්‍රතිඵලයක් ලැබෙන්නේ. උතර ප්‍රතිඵලය තමයි මොකද්ද? A ප්‍රතිඵලය A ඔව් AB කියලා ලිව්වත් හරිය ඇත්තටම අපි කියන්නේ A.B කියලා. කියවන්න ඕනේ A and B. and B. කියවන්න ඕනේ A and B කියලා. අපි ලියනවා A.B කියලා. ඩොට් එක තියන්නේ පුතේ AND කියන එක වෙනුවට. මම ඩොට් එකක් තියන්නේ AND කියන එක වෙනුවට. දැන් පුතේ AND ගේට් එකේදී මම කියන්නේ අදහස සහ කියලා. මෙයාට පුතේ අපිට අඳින්න පුළුවන් සත්‍යතා වගුවක් කියලා එකක්. truth table එකක්. AND ගේට් එකට අපිට පුළුවන් පුතේ සත්‍යතා වගුවක් අඳින්න. truth table එකක්. හරිද? ඒතර විභාගෙදී අහනවා මේ සංකේතය මතක තියාගන්න ඕනේ. ඔයා මෙතනට xy ඉන්පුට් කරලා ප්‍රතිඵලය මතක තියාගන්න ඕනේ. ඒතර x.y. ඒ කියන්නේ අපි ඔක කියවන්නේ x and y කියලා. AND ගේට් එකක් නිසා. මේ තියෙන AND ගේට් එකක්. ඔයාලට මේක මතක තියාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. AND ඉවර වෙන්නේ මොන අකුරෙන්ද? AND එක ඉවර වෙන්නේ මොන අකුරෙන්ද? D. D. ඔව් මේ D අකුරක් වගේනේ පුතේ මේක නිකන්නේ. මේ මැද තියෙන එක D අකුරක් වගේනේ. පේනව නේද? දැන් මේක D අකුරක් වගේනේ පේන්නේ නිකන්. මේ තියෙන්නේ. D අකුරක් වගේනේ. හරි. දැන් මේ කියන්නේ මම ළමයෙක්ගෙන් අහුව දවසක් AND ගේට් එකට දාලා සංකේතය මට මේ කියන්න කියලා. කියන්න බෑ සංකේතය ඇත්තටම. හරි. එතකොට මේ ඒ ළමයා මතක කර AND ඉවර වෙන නිසා D අකුරේ. AND එකේ සංකේතය මේ වගේක් කියලා ඉඳලා පෙන්නුවා මට. එතකොට මටත් හිතුණා දැන් අවුරුද්දකට විතර කලින්. එතකොට මටත් හිතුණා ඇත්තටම මෙහෙම ගන්නුවොත් හොඳයි කියලා. ඒ ළමයාගේ D අකුර මතක තියාගෙන අම්මා හවරන සමහර ළමයික පටලව ගන්නවා. ඊළඟට කියලා දුන්නා. එතකොට AND ඉවර වෙන්නේ D අකුරක් වගේ එකකින්. D අකුරකින්. එතකොට ඒකේ සංකේතය D අකුරක් වගේ තමයි. AND එක. ඕන එහෙම මතක තියාගන්න. හොඳ මේ මතක තියාගන්න මොන හරි ක්‍රමයක් නේ ඕනේ. ඕන විදියක්. නැත්නම් මේක නිකන් මතක කරගෙන AND එකේ සංකේතය තමයි මෙන්න මේක. AND ගේට් එක. උතර AND එකට AB ඉන්පුට් කරොත් එයාගේ ප්‍රතිඵලය A.B. මම තියන්නේ ඩොට් එකක්
අපි ඒව කියවනවා A and B කියලා. මම ගොනේ සත්‍යතාව වගුවක් කියලා එකක්. දැන් ඔයාට ඒක පුළුවන්. මම මෙන්න මෙහෙම කියනවා. මම කියනවා පසින්දු and නිපුන්. පසින්දු සහ නිපුන් ඉන්නව නම් පමණයි මම පන්තිය උගන්වන්නේ කියලා. දැන් මම මේ කිව්වේ and එකකින්ද? ඔව් මම මේක and එකක. ඔව් සර්. අර දැන් සහ කියන්නේ මම කිව්වේ. සමහර වෙලාවට මෙහෙමත් අහනවා. මෙන්න මෙහෙම. ඔයාලට කියන ඉස්කෝලේදී ඔයාලට A නාවයක් සහ හොඳ විනයක් තිබුණොත් ප්‍රිපෙඩ් බැජ් එකක් දෙනවා. ඒ වගේ. A නාවයක් සහ හොඳ විනයක්. නේ. දැන් මම කියන පසින්දු අනිත් එක කවුද මම කිව්වේ? නිපුන්. පසින්දු සහ නිපුන්. ඉන්නවනම් මම පන්තිය උගන්වනවා. හරි. ඔතන පසින්දු දැන් මම මෙතන A වෙනුවට පසින්දු කියලා දැම්මම හරි. P දැම්මම හරි. මෙතන B වෙනුවට N. උත්තරය P.N කියලා. ඒ වගේ. මොන පසින්දුත් නැහැ පන්තියේ. අපි දැන් මම උගන්වන්නේ පසින්දුත් පන්තියේ නැහැ. හරි. නිපුන් කියන කෙනත් පන්තියේ නැහැ. දැන් මම පන්තිය උගන්වනවද? නෑ. ඔව් මම ගෝ පසින්දු සහ නිපුන් ඉන්නවා නම් පමණයි මම උගන්වන්නේ. නේ වෙන කවුරුත් උගන්වන්නේ. ඒතර ප්‍රතිඵලය දැන් මෙතන තියෙනවා පසින්දු .n p.n කියලා. p.n ප්‍රතිඵලය මොකද්ද? p.n වල ප්‍රතිඵලය බිඳුවයි. පසින්දුත් නැහැ නිපුණුත් නැහැ මම උගන්වන්නේත් නැහැ. මම පසින්දු සහ නිපුණ ඉන්නවා නම් උගන්වන්නේ. ඔන්න පසින්දු නැහැ. මේ අදහස තේරුම් ගන්න ඕනේ. පසින්දු නැහැ. නිපුණ ඉන්නවා. එකයි. උගන්වනවද මම? නෑ. මම උගන්වන්නේ නැහැ. මම කිව්වේ සහ කියලානේ. මම උගන්වන්නේ නැහැ. උතර පසින්දු ඉන්නවා. අපිට ඊළඟ එක නා පසින්දු ඉන්නවා. නිපුන් නැහැ. මම උගන්වනවද? නෑ. මම උගන්වන්නේ නැහැ. උත්තරෙත් බිඳුවයි. මොන පසින්දු ඉන්නවා. නිපුණුත් ඉන්නවා. මට මේ හරි කෙලින් ලියා ගන්න බෑ. ඒකයි මේ ඇදට යන්නේ. නිපුණුත් ඉන්නවා. දැන් මම උගන්වනවද? ඔව්. ඔව් අන්න මෙන්න මේක තමයි සත්‍යතාව වගුවපදී. උතර ඇන් ద్వාරයට දාලා සත්‍යතාව වගුව තමයි යෝක. වගුවක් වගේ අඳින්න ඕන ඕක. ඇන් ගේට් එකේ සත්‍යතාව වගුව. මොකද ඇන් කිව්වම අදහස සහ. උතර සහ කිව්වොත් ඒ කියන කොන්දේසි ඔක්කොම තිබුණොත් පමණයි උත්තරේ මොකක් වෙන්නේද? උත්තරේ එකක් වෙන්නේ. නේ? කියපු කොන්දේසි ටික ඔක්කොම ඉෂ්ට වුණොත් පමණයි උත්තරේ එක. මොකද සහ කියලා කිව්වොත් එහෙමනේ. මම ගොත් A නාවයක් සහ හොඳ විනයක් තිබුණොත් ප්‍රිපෙඩ් බැජ් එකක් දෙනවා. නේ? ඔයාලට A නාවයක් අනිවාර්යෙන් තියෙන්න ඕන. හොඳ විනයක් තියෙන්න ඕන. ওই දෙකම තිබුණොත් අන්න ප්‍රිපෙඩ් බැජ් එක හම්බෙනවා. AND එකේදී. මත AND එකේදී. උතේ AND එකට අපිට මෙන්න මේ වගේ විද්‍යුත් පරිපථයක් අඳින්න පුළුවන්. AND ගේට් එකට මෙන්න මේ වගේ පුතේ විද්‍යුත් පරිපථයක් අඳින්න පුළුවන්. විද්‍යුත් පරිපථයක්. දැන් මේ විද්‍යුත් පරිපථයේ පුතේ බලන්න. මේ විද්‍යුත් පරිපථයේ ස්විච් දෙකක් තියෙන මේ නේද ස්විච්. A කියන්නේ ස්විච් එකක්. B කියන්නේ ස්විච් එකක්. Q කියන්නේ කවුද? බල්බය. බල්බ් එකක්. මෙතන තියෙන්නේ බැටරිය. 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 ගන්නවනේ ටික. එතකොට පුතේ දැන් මම හදන්නේ මොකද AND එකක් මේ ඇඳලා තියෙන්නේ මේ ස්විච් දෙක ඇඳලා තියෙන්නේ පුතේ ශ්‍රේණිගතවද සමාන්තරගතවද? ස්විච් දෙක තියෙන්නේ ඔව් ශ්‍රේණිගතව. ශ්‍රේණිගතව කියන්නේ පුතේ එක්කෙනෙක් පිටුපස්ස එක්කෙනෙක්. අර බිටු එකක් පිටුපස්ස එකක් ගමන් කරනවා ශ්‍රේණිගත. හරි එක්කෙනෙක් පිටුපස්ස එක්කෙනෙක්. ඔයාලා අර ඉස්කෝලේ කාලෙකින් ගියේ නේ. ඉස්කෝලේ ඉඳගෙන පන්තියේ ඉඳගෙන ලැබ් එකට යන්නේ ශ්‍රේණිගතවනේ නේ. එක ළමයෙක් පිටුපස්ස තව කෙනෙක්. එහෙමනේ යන්නේ. කවුරු හරි ගුරුවරයෙක් දැක්කම මෙහෙම යනවා ඇති. නැත්නම් යනවා ඇති සමාන්තරගතව ගොඩක් වෙලාවට. ඔයාලා පාරේ යන්නේ ශ්‍රේණිගතවද? යාළුවෝ කීප දෙනෙක් එක්ක යද්දි? නෑ. සමාන්තරගතව යන්න එපා කතා කර කර යන්න නන්නේ. එක්කෙනෙක් යනවා පැත්තෙන් තව කෙනෙක් යනවා පැත්තෙන් තව කෙනෙක් යනවා එක්කෙනෙක් ඉන්න පාරේ මැද දැන්. හරි. කල්පනාවෙන් යන්න ඕන පාරේ මැද ඉන්න කෙනා පොඩ මොලේ පාවිච්චි කරලා ඇවිල්ලා පොඩෙන් හිට ගන්න. එමෙන්න. දැන් මේ තියෙන පුතේ ශ්‍රේණිගතව ස්විච් දෙක. අතට බලනකොට දැන් මම මේ පරිපථය අර කලින් එකම තමයි කියන්නේ මේ පරිපථේනොත්. ඔන්න A කියලා ස්විච් එකක් තියෙනවා. AND ගේට් එක ගැනම මේ කියන්නේ. AND එකට දාලා පරිපථයක් මේ තියෙන්නේ. මේව අඳින්නේ නැහැ විභාගෙදී.
මම මේ පොඩ පැහැදිලි කරන්න විතරයි මේක දුන්නේ. AB. එතකොට A කියන ස්විච් එකත් off. off කියන්නේ මේක විවෘතද සංවෘතද? off කියන්නේ විවෘතද සංවෘතද? විවෘතයි. විවෘතයි. දැන් විවෘත කරනවා කියන්නේ සාමාන්‍යයෙන් අපි මේ ස්විච් එක දානවා වගේ අදහසක් ඇති වෙයි. විවෘතයි කියන්නේ සිංහලෙන් off. හරිද? දැන් මේ තියෙන විවෘතවනේ. විවෘතව තියෙන. Ath off, Bth off. එහෙම කිව්වොත් ප්‍රශ්නයක් නෑ. Ath සංවෘතයි. sorry Ath විවෘතයි, Bth විවෘතයි. බල්බ් එක පත්තු වෙනවද? නෑ. බල්බ් එක පත්තු වෙන්නේ නෑ. උත්තරේ බිඳුවයි. නේ? බල්බ් එක පත්තු වෙන්නේ නෑ. දැන් A කියන කෙනා මම off එකේ තියලා A ඔහම විවෘතව තියලා B කියන කෙනා on කරනවා. A විවෘතයි B සංවෘතයි. on කරා. ඔන්න මම මෙයාව සංවෘත කරනවා. මෙන්න මෙයා B. මෙන්න මේව සම්බන්ධතාවයක් ඇති කරා. දැන් බල්බ් එක පත්තු වෙනවද? නෑ. නෑ. ඒ විදුලිය ගමන කරන්න බෑනේ. A විවෘත නිසා. හරි බල්බ් එක පත්තු වෙන්නේ නෑ. දැන් පුතේ මම මෙන්න මෙයාව අයින් කළා. මම A කියන කෙනා විවෘත A කියන කෙනා සංවෘත කරනවා. එනේ මේ ස්විච් එක ඔන් කරනවා. තව විදිහකට කිව්වොත් සංවෘත කරා. ඔන්න A එකයි දැන්. A එකයි B. බිඳුව. A එකයි B. එත්තන්නේ ඒත් බල්බ් වැඩ එක පත්තු වෙනවද? නෑ. බල්බ් එක පත්තු වෙන්නේ නෑ. බල්බ් එක පත්තු වෙන්නේ නෑ. දැන් මේ දෙන්නම පුතේ සංවෘත කරොත් ඔව් අන්න ඒත් එකයි බීත් එකයි ඒත් එකයි බීත් එකයි බල්බ් එක පත්තු වෙනවද? අන්න දැන් බල්බ් එක පත්තු වෙනවා. අර මම කලින් කියපු එකවනේ පුතේ මේ. මම කිව්වේ පසින්දු සහ නිපුන් ඉන්නවනම් මම උගන්වනවා. පසින්දු සහ නිපුන්. උතර පසින්දුත් ඉන්නව දැන් නිපුනුත් ඉන්නවන උගන්වනවා. බල්බ් එක පත්තු වෙන්නේත් ඔය වගේමයි. නේ? උතර මේ පරිපතෙන් උත්තරේ ලිව්වත් කමක් නැහැ. එහෙම නැත්නම් අපි සාමාන්‍ය ජීවිතයේ සහ කියන්නේ පුතේ සහ කියලා කිව්වොත් ඒ කියන දේවල් ඔක්කොම තිබුණොත් විතරයි උත්තරේ එක වෙන්නේ. නේ මම ආට කිව්වනේ ඉස්සලා වඩා හොඳ විනයක් සහ A9ක් තිබුණොත් බැච් එකක් දෙන්නේ. ඔතන හොඳ විනයකුත් අනිවාර්යෙන් තියෙන්න ඕනි. A9කුත් තියෙන්න ඕන. ওই දෙකම තිබුණොත් අන්න ප්‍රිෆර්ඩ් බැච් එක හම්බෙනවා. ඒ වගේ. උතර සහ කිව්වොත් and කිව්වොත් පුතේ ආදානයන් සියල්ල සත්‍ය නම්. දැන් මේවා ආදානයන් මේ කියන්නේ අපි. අර ලොජික් ගේට් එක නම් නැත්නම් ආදානයන්. ආදානයන් පුතේ සියල්ල සත්‍ය නම් අන ප්‍රතිදානය සත්‍යයි. ආදානයන් සියල්ල සත්‍ය නම් ආදානයන් කියන පුතේ මෙන්න මෙතන. ආදානයන් මේ දින ඉන්පුට් දෙකක්. අපි A B කියලා අකුරු දාන්න පුළුවන්. විභාග පේපර් එකේ සමහරට මේකට ඉලක්කම් දාලා එවි. මෙතනත් එකයි. මෙතනත් එකයි. උත්තරේ කීයද? උත්තරේ කීයද මෙතනින් එන? it can be. It can be. It can එකයි ඩොට් එකයි ඔය can එක කියන්නේ කීයද? එකද බිඳුවද? එක and එක කියන්නේ කීයද පුතේ? එක. එකයි. එක dot එක කියන්නේ එකයි නේ. දැන් මේ කියන්නේ හරිද? පළවෙනි කෙනක් ඉන්නව දෙවෙනි කෙනක් ඉන්නව. මේ මෙතනක් ඉන්නව මෙතනක් ඉන්නව. එකයි එකයි වුණොත් උත්තරේ එකයි. හරි. හරි. අපි දැන් පොඩි දෙයක් ලියාගමු. ලියාගමු උතරින් and gate එක ගැන. ලියන and ద్వාරයට අදාළ and ద్వාරයට අදාළ සංකේතය and ద్వාරයට අදාළ සංකේතය පහත දැක්වේ. and ద్వාරයට අදාළ සංකේතය පහත දැක්වේ. හරි. පුතේ ඔයාලගේ පොතේ තියෙන සංකේතය උතරින් අදින්න ඕනි. අර මම දැන් පෙන්නුවේ මේ ප්‍රසන්ටේෂන් එකේ සංකේතයක්. මෙන්න මේ වගේ. මෙන්න මේ සංකේතය අඳ ගන්න. එතකොට පොතේ තියෙන AB කියලා දාලා AB කියලා දාලා අඳින්න පුතේ. මොටම පුතේ හැමෝටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. ආයුබෝවන් සර්. ආයිබෝන් සර්. I